අධි ප්‍රමාණය අප්‍රමාණ වෙන තැන ඉන්නේද නැවත්තේ අන්තිමට මම මතක විදියට එතන ඉන්නේද අපි නැවත්තේ මතක ඒ වගේ සතියක් ක්ලාස් තිබෙනද මතක නැක්කෝ නේද හරි කවන්නේ අපි එතනින් පටන් ගමු අපි විදේශ විනිමය පාඩම තමයි කතා කරගෙන හිටියේ ඉතින් අපි කිව්වා විදේශ විනිමය කියද්දී ප්‍රධාන වශයෙන් මුදල් වර්ග දෙකක් තියෙනවා කියලා නේද මුදල් වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා ඒකෙන් ඉස්ලාම් ලියන මුදල් එකට අපි කිව්වා මූලික මුදල කියලා ඊට පස්සේ අපි කිව්වා ඊට පස්සේ ලියන එකට ප්‍රතිමුදල් ඒකකය කියලා නේද ඒක අපි ඉගෙන ගත්තා මූලික මුදලේ හැමතිස්සෙම වටිනාකම එකයි කියලාත් හැමතිස්සෙම වටිනාකම වෙනස් වෙන්නේ ප්‍රතිමුදල් ඒකකය කියලාත් අපි ඉගෙන ගත්තා නේද ඒ වගේම ඍජු ප්‍රකාශනය වක්‍ර ප්‍රකාශනය කියලා ඉගෙන ගත්තා ඍජු ප්‍රකාශනය කියලා කිව්වේ ඩොලර් කියන එක මූලික මුදල වුණොත් අපි වටික ඍජු ප්‍රකාශන කියලා ඒ වගේම ඩොලර් කියන එක ප්‍රතිමුදල් ඒකක වුණොත් ඒවට අපි කිව්වා වක්‍ර ප්‍රකාශන කියලාත් ඊළඟට අපි ඉගෙන ගත්තා විදේශ විනිමය අධි ප්‍රමාණය වීම සහ අප්‍රමාණය වීම කියන්නේ කොහොමද ඒක ගණනය කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා නේද හරි අපි එහෙනම් අද බලමු ඉතින් එහාට ගිහිල්ලා ගැනුම් මිල සහ විකුණුම් මිල කියන්නේ මොකක්ද කියලා bid and ask කියලා අහලා තියෙව කට්ටිය ඕනම බැංකුවකට ගියොත් පැටිපේ නැති ඉස්සරහා ස්ක්‍රීන් එකේ දාලා තිනවා USD ගැනුම් මිල USD විකුණුම් මිල කියලා දෙකක් දීලා තියෙනවා නේද ඒකට තමයි මේ ගැනුම් මිලයි විකුණුම් මිලයි කියලා කියන්නේ බලමු මොකද්ද මේ ගැනුම් මිලයි විකුණුම් මිලයි කියන්නේ කියලා මම Excel එක ඕපන් කරගන්නම් නේද දෙන්න වඩේට මේ white board එක පේනවා නේද white board එක වගේ එකක් පේනවා නේද පේනවා නැද්ද පේනවා නේද තාම ස්ක්‍රීන් එකේ ඉන්නේ සර් ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද දැන් පේනවද white board එක සුදු පාට ස්ක්‍රීන් එක පේනවද සර් බබෙකුගේ චිත්‍ර ටිකක් නම් පේනවා චිත්‍ර ටිකක් පේනවා චිත්‍ර කොහෙද වෙන්නේ දැන් පේනවද? ඔව් සර් හරි. හරි දැන් පේනව නේද? හරි ඉනාලි දෙන්න කවින්ද. ඔකේ. හරි. 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 අපි බලමු මොකද්ද මේ ගැනුම් මිල විකුණුම් මිල කියන්නේ කියලා. අපි ගත්තොත් USD LKR તો බැංකුවට ගියොත් ඔකට ඉතින් නැති 194.50යි හිතමු 198.50යි කියලා තියෙනවා කියලා. එහෙමනේ විදේශ විනිමය බැංකුවක ගියාම පෙන්නුම් කරන්නේ. මේකේ මූලික මුදල මොකක්ද? USD LKR 194.50 198.50 කිව්වොත් මූලික මුදල මොකක්ද? මොකද්ද මූලික මුදල? ඩොලර් එක USD තමයි මූලික මුදල නේද? අපි ඕනම විදේශ විනිමය අනුපාතයක් ලියද්දී අපි කිව්වා ඉස්සල්ලාම ලියන මුදල් ඒකකේ තමයි මූලික මුදල ඊට පස්සේ ලියන එක තමයි ප්‍රතිමුදල් ඒකකේ වෙන්නේ කියලා. නම් මේක LKR කියන එක ප්‍රතිමුදල් ඒකකය ඩොලර් කියන එක මූලික මුදල වෙනවා. මේ කියන්නේ 1 ඩොලරයකට දින රුපියල් ගාන.
194.50 කියලා එකකුත් තියෙනවා 198.50 කියලා එකකුත් තියෙනවා නේද? එතන මේ ඩොලර් වලට වටිනාකම් දෙකක් දීලා දෙනවා රුපියල් වලින් නේද? එතකොට මේ වටිනාකම ලියද්දි හැමතිස්සෙම මේ අඩු ගාණක් තියෙන ගාණ තියෙනවා නේද? මෙතන දැන් අඩු ගාණ තියෙන 194.50 නේ. මේකට අපි කියනවා bid price කියලා. දැන් bid. දැන් මේකට කියනවා ගැනුම් මිල කියලා. මේ වැඩි ගාණක් තියෙන එකට අපි කියනවා ask price කියලා. එහෙම නැත්නම් මේකට අපි කියනවා විකුණුම් මිල කියලා. එතකොට මතක තියාගන්න හැමතිස්සෙම ගැනුම් මිල විකුණුම් මිලට වඩා අඩුයි. කොයිම වෙලාවකවත් ගැනුම් මිල විකුණුම් මිලට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි. ඒක හොඳට මතක තියාගන්න හැමතිස්සෙම ගැනුම් මිල විකුණුම් මිලට වඩා අඩු වෙන්න ඕනේ. හරි. ඊළඟට මේ මම මේ ලියලා තියෙන්නේ මොන වගේ ප්‍රකාශනයක්ද? ඍජු ප්‍රකාශනයක්ද වක්‍ර ප්‍රකාශනයක්ද? ඍජු ප්‍රකාශනය. ඒකට ඒක තමයි අපි කිව්වා හැමතිස්සෙම ඩොලර් කියන එක මූලික මුදල වුණොත් අපිට අපි කිව්වා ඍජු ප්‍රකාශන කියලා. හරි. ඊළඟට මේ ගැනුම් මිල විකුණුම් මිල තියෙන්නේ කාගේ පැත්තෙන්ද? ඒතර වෙළඳපොළට ගියොත් පාර්ශවයන් දෙන්නෙක් ඉන්නවා. බැංකුවේ ඉන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් කස්ටමර් ඉන්නවා නේද? කස්ටමර් ඉන්නවා බැංකුවේ ඉන්නවා. එතකොට මේ 194.50යි 198.50යි කාගේ පැත්තේ මේ බැංකුවට අපි කියන්න පුළුවන් මිල නියම කරන්නා කියලා කියනවා. මිල නියම කරන්නා. මිල නියම කරන්නා කියලා කියන්නේ එයා තමයි වටිනාකම ප්‍රකාශ කරන පුද්ගලයා. ඉංග්‍රීසියෙන් කියන මේකට ප්‍රයිස් ටේකර් කියලා. ළඟට කස්ටමර්ට අපිට කියන්න පුළුවන් මිල ගන්නා කියලා. කියන්නේ බැංකුව කියන ගාන තමයි කස්ටමර් කටයුතු කරන්නේ. ඒක නිසා මිල ගන්න නැත්නම් sorry බැංකුවට කියන්නේ වැරදුනා. ප්‍රයිස් ටේකර් නෙමෙයි බැංකුවට අපි කියන්නේ ප්‍රයිස් මේකර් මිල ප්‍රකාශ කරන එක. මිල දෙනෙක් පුද්ගලයාට තමයි ප්‍රයිස් මේකර්. මිල ගන්නට අපි කියනවා ප්‍රයිස් ටේකර් කියලා. පොඩක් ඉංග්‍රීසි වචන මතක තියාගන්න. මොකද සමහර ලාට සිංහල පේපර් එකේ මම කිව්වා ට්‍රාන්ස්ලේට් කරද්දී එක එක අමුතු වචන දානවා. නිසා පොඩ්ඩක් ඉංග්‍රීසි වචනෙත් මතක තියාගන්න. එවනම් වෙළඳපොලේ ඉන්න පාර්ශවයන් දෙන්නෙක් මිල නියම කරන්නා සහ මිල ගන්නා කියලා. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මිල නියම කරන්න බැංකුව කියලා හිතාගන්න. මිල ගන්න කස්ටමර් කියලා හිතාගන්න. එතකොට හොඳට මතක තියාගන්න මේ ගැනුම් මිලයි විකුණුම් මිලයි තියෙන්නේ හැමතිස්සෙම බැංකුව පැත්තේ. මේ තියෙන්නේ බැංකුව මූලික මුදල මිලදී ගන්නා අගයත් මේ තියෙන්නේ බැංකුව මූලික මුදල විකුණන අගයත්. එතන මූලික මුදල ඩොලර්නේ. මේකෙන් පෙන්වුම් කරන්නේ බැංකුව ඩොලර් එකක් ගන්නා අගයයි බැංකුව ඩොලර් එකක් විකුණන අගයයි. පේන නැති බැංකුව හැමතිස්සෙම මොකද කරන්නේ? අඩු මිලට මිලදී අරගෙන වැඩි මිලට විකුණනවා. මේක තමයි බැංකුවේ ලාභය. නිසා තමයි හැමතිස්සෙම කිව්වේ ගැනුම් මිල විකුණුම් මිලට වඩා හැමතිස්සෙම අඩුයි. කොයිම වෙලාවකවත් වැඩි වෙන්නේ නැහැ. කොහොමද මතක තියාගන්න ගැනුම් මිල විකුණුම් මිලට වඩා හැමතිස්සෙම අඩුයි. බැංකුව මොකද කරන්නේ? බැංකුව නැත්තම් මේ මිල නියම කරන්නේ අඩු මිලට මිලදී අරගෙන වැඩි මුදලට විකුණන එක. දැන් මෙතනදී කරන්නේ මොකද? ඩොලර් එකක් 194.50ට මිලදී අරගෙන ඒ ඩොලර් එකම ආයෙ විකුණනවා 198.50 ගන්න. නිසා මේ තියෙන එහෙනම් බැංකුව පැත්තෙන් ඩොලර් එකක් මිලදී ගන්න අගයයි ඩොලර් එකක් විකුණන අගයයි. කස්ටමර්ගේ පැත්තෙන් වුණොත් හිතමු දැන් මට ඩොලර් එකක් මිලදී ගන්න ඕනේ. මට කීය ගන්න මිලදී ගන්න පුළුවන්? මම දැන් මට ඩොලර් එකක් මිලදී ගන්න ඕන මම බැංකුවට යනවා. බැංකුවට ගියොත් මේ ප්‍රකාශ කරලා තියෙන විනිමය අනුපාතයට අනුව ඩොලර් එකක් මිලදී ගන්න මම රුපියල් කීයක් දෙන්න වෙයි? 198.50. 198.50 කයේ බැංකුව විකුණන ගානට තමයි මට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මතක තියාගන්න බැංකුව විකුණන ගානට තමයි කස්ටමර් නැත්තම් මේ මිල ගන්නට මේ ඩොලර් එකක් මිලදී ගන්න වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් දැන් මම කස්ටමර් මට ඕනේ ඩොලර් එකක් විකුණන්න. මට ඩොලර් එකක් විකුණුවොත් මට රුපියල් කීයක් හම්බෙයිද? 194.50. 194.50. එනම් කස්ටමර්ගේ පැත්තෙන් ගත්තොත් හැමතිස්සෙම අවාසියක් නේද වෙන්නේ? කස්ටමර් මොකද කරන්නේ? හැමතිස්සෙම අඩු ගානට විකුණනවා වැඩි ගානට මිලදී ගන්නවා නේද? මේ පරතරය ගත්තොත් හැමතිස්සෙම කස්ටමර්ගේ පැත්තෙන් ගත්තොත් පාඩුවක් තියෙන්නේ. බැංකුව පැත්තෙන් ගත්තොත් හැමතිස්සෙම ලාභයක් තියෙන්නේ. ඒ වගේම මේ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර වෙනසට අපි කියනවා ස්ප්‍රෙඩ් කියලා ඉංග්‍රීසියෙන්. ස්ප්‍රෙඩ් කියලා කියනවා. ස්ප්‍රෙඩ් එහෙම නැත්නම් පරතරය කියලා කියනවා. හරි? ගැනුම් මිල විකුණුම් මිල අතර වෙනසට අපි කියනවා ස්ප්‍රෙඩ් එහෙම නැත්නම් පරතරය කියලා කියනවා.
සමහර රටවල මුදල් ඒකකවල මේ පරතරය හරිම අඩුයි. මේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි යමු ලෝකේ ප්‍රධාන මුදල් ඒකකයක් හැටියට යුරෝ USD කියලා. යුරෝ USD එකක් ගත්තොත් අපි හිතමු 1.125 බිංදුවයි 1.125 නැති පරතරය කොච්චරද? හරිම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. දශම ස්ථාන 4කට ගියාට පස්සේ එකක පරතරයක් තමයි තියෙන්නේ මේ යුරෝ USD ගත්තොත්. කාට හරි කියන්න පුළුවන්ද යුරෝ USD වල පරතරය මෙච්චර අඩු වෙන්නටත් USD LKR වල පරතරය මෙච්චර වැඩි වෙන්නටත් හේතුව මොකක්ද කියලා? මොකක්ද හේතුව? රුපියල එක්තර ශක්තිමත් මුදල් ඒකයක් නොවන නිසා. සක්‍රිය සහ ද්‍රව මුදල් ඒකකයේ තියෙන ද්‍රවශීලතාවය මත තමයි මේ පරතරය තීරණය වෙන්නේ. ඉහළ ද්‍රවශීලතාවයක් සහිත මුදල් ඒකකයක් නම් මේ පරතරය හරිම අඩුයි. ද්‍රවශීලතාවය අඩු වෙන මේ පරතරය එන්න වැඩි වෙනවා. ද්‍රවශීලතාවය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ පරතරය තීරණය කරන්න. හරි. එහෙනම් මම හිතනවා දැන් ගැනුම් මිල විකුණුම් මිල කියන්නේ මොකක්ද කියලා මතක් වෙන්නේ නැති කියලා. බලමු එහෙනම් අපි ආපහු නෝට් එකට ගියොත් අපි කතා කරේ ගැනුම් මිල විකුණුම් මිල. දැන් අපි දන්නවා ගැනුම් මිල කියන්නේ මොකද්ද? විකුණුම් මිල කියන්නේ මොකද්ද? ඒතර ගැනුම් මිල විකුණුම් මිල හැමතිස්සෙම තියෙන මිල නියම කරලා නැත්නම් බැංකුව පැත්තෙන් මේ තියෙන බැංකුව මිලදී ගන්නාගේ සහ බැංකුව විකුණනාගේ ඒ මූලික මුදලේ විකුණුම් මිල සහ ගැනුම් මිල තමයි මේ තියෙන්නේ. ඒක කස්ටමර් පැත්තට આવොත් ඒක අනිත් පැත්ත. කස්ටමර් හැමතිස්සෙම කරන්නේ වැඩි මිලට මිලදී ගන්නවා අඩු මිලට විකුණනවා නේද? හරි. පොඩි උදාහරණයක් කරන් බලමු. හරි. මේ දීලා තියෙනවා උදාහරණයක්. ඔයාලට පේනවනේ ස්ක්‍රීන් එක නේද? USD LKR 132.50යි 134.74යි කියලා එකක් දීලා තියෙනවා. මෙතන මූලික මුදල මොකක්ද? USD. එහෙනම් මෙතන ගැනුම් මිල කීයද? ගැනුම් මිල කීයද? 132.50. 132.50යි විකුණුම් මිල ඇවිල්ලා 134.74යි. කොහොමද අපි ගැනුම් මිල පහසුවෙන් හඳුනාගන්නේ? ලේසියෙන් හොයාගන්න පුළුවන් ගැනුම් මිල ඇයි හැමතිස්සෙම ගැනුම් මිල විකුණුම් මිලට වඩා අඩුයි නේද? කොයි වෙලාවකවත් ගැනුම් මිල විකුණුම් මිලට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි ඊළඟ බලමු දැන් USD JPY 102.90යි 95යි කියලා දීලා දෙනවා. මේක තේරුම මොකක්ද? 102.90යි 95යි කියන එක තේරුම මොකක්ද? විකුණුම් මිල කීයද මෙතන? විකුණුම් මිල කීයද? 102.95. ඒකට හේතුව තමයි විදේශ විනිමය ගනුදෙනු කාර්ද විදේශ විනිමය වෙළඳපොලේ මිල ගණන් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. නිසා එමිටම රොයිටර්ස් වගේ ස්ක්‍රීන් එකකින් තමයි ට්‍රේඩ් කරන්නේ තියෙන්නේ. ඇත්තටම සෙන්ට්‍රල් බැංක් එකේ අපි කරපු ගනුදෙනුවක් ස්ක්‍රීන්ෂොට් එකක්. ලෝක වෙළඳපොලේ ගත්තොත් ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ගනුදෙනු ක්‍රම තියෙනවා පරිගණක පද්ධතීන් දෙකක්. එකක් Bloomberg අනිත් එක Reuters. මේ දින අපි Reuters සරහා කරපු ඇත්ත ගනුදෙනුවක ස්ක්‍රීන්ෂොට් එකක්. ඒකෙත් පේන ඇති 15.17යි කියලා කියනවා. ඒකවල මොකද්ද මේ 15.17යි කියන්නේ කියලා. දැන් විදේශ විනිමය අනුපාතය ලියනකොට ඒත් අපි අර ස්ක්‍රීන් එකට ගියොත් white board එකට අපි ගියොත් ආය අපි මේකට આવුත් ආය මේක රිස් කරමු. අපි දැන් USD අපි ආයෙත් තමයි යුරෝ LKR එකක් ගමුකෝ. යුරෝ USD ගත්තොත් 1.1250යි. මේ පළවෙනි අන්තිම දශම ස්ථාන දෙකට අපි ඉංග්‍රීසියෙන් කියනවා pip කියලා. pip. ඒකට සිංහලෙන් නම් විශේෂ වචනයක් නැහැ.
PIP කියලා කියන අන්තිම ඉලක්කම් දෙකට මුල් ඉලක්කම් වලට අපි කියනවා big figure කියලා. big figure කියලා කියනවා. අන්තිම ඉලක්කම් දෙකට කියනවා PIP. ඊට පස්සේ තියෙන අනිත් ඉලක්කම් වලට කියනවා big figure කියලා. USD LKR එකක් ගමු. USD LKR එකක් අරගෙන එතන 198යි 50යි කියලා. මේ 50ට අපි කියනවා PIP කියලා. මේ 190ට අපි කියනවා big figure කියලා. ඉංග්‍රීසි වචන පොඩ්ඩක් මතක තියාගන්න, සිංහල වචනයක් නෑ එකට. එතකොට විදේශ විනිමය අනුපාතය වෙනස් වෙනකොට වඩා ශීඝ්‍රයෙන් වෙනස් වෙන්නේ big කාගේ හරි මයික් එකක් ඔන්නලා තියෙනවා, පොඩ්ඩක් මියුට් කරගන්නද? හරි. දැන් විදේශ විනිමය වෙනස් වෙනකොට ඉස්සලාම වෙනස් වෙන්නේ PIP එකද big figure එක? PIP නේද? ඉස්සලාම වෙනස් වෙන්නේ PIP. big figure එක සාමාන්‍යයෙන් නිතරම වෙනස් වෙන්නේ නෑ නේද? එතකොට දැන් අපි ට්‍රේඩ් කරනකොට මේ ඔක්කොම දැන් හිතමු දැන් මම බැංකුව දැන් ඉලෙක්ට්‍රොනිකලි ට්‍රේඩ් කරනවා. දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මම මගේ යුරෝ USD රේට් එක අහනවා. එහෙම රේට් එක අහද්දී දැන් මම ටයිප් කරන්න ගියොත් 1.125052 කියලා මේ ඔක්කොම ටයිප් කරන්න ගියොත් කාලය යනවා නේද ගොඩක්. මම මේ ටයිප් කරද්දිම විනිමය අනුපාතයේ වෙළඳපොලේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය ඉතුරු කර ගැනීම නිසා ට්‍රේඩ් කරද්දී මේ අන්තිම ඉලක්කම් දෙක විතරයි ලියන්නේ. PIP එක විතරයි ලියන්නේ. මොකද අපි හැමෝම දන්නවා big figure කියන එක නිතරම වෙනස් වෙන්නේ නැහැ. වෙළඳපොලේ big figure එක දන්නවා හැමෝම. ඒ වෙලාවේ big figure එක හැමෝම දන්නවනේ. ඒ නිසා ඒක ටයිප් කිරීම වැදගත් නැහැ නේද? big figure එක නැතුව මේ ලියන්නේ PIP දෙක විතරයි. ඒකට හේතුව තමයි කාලය ඉතුරු කර ගැනීමට අවශ්‍ය නිසා. හරි. ඒ නිසා තමයි පේන ඇති මේ මම මේ ඔසී 5 මිලියන් ට්‍රේඩ් එකක් කරන්න කියලා තියෙන්නේ. මේක දැන් උඩ තියෙනවා DZCB කියලා එකක් තියෙනවානේ. ඒ තමයි මම ගනුදෙනු කරන්න යන බැංකුව. මොකද හැම බැංකුවකටම Reuters වල තියෙනවා ඩීලින් කෝඩ් එකක්. ඔයගොල්ලෝ බැංකුව වලටත් ඇති. ඔයාලා බලන්න මොකද ඩීලින් කෝඩ් එක කියලා. මේ ගනුදෙනු කරන DZ Frankfurt කියන බැංකුවත් එක්ක ඒතර සෙන්ට්‍රල් බැංක් එකේ හැටියට අපේ ඩීලින් කෝඩ් එක තමයි CBSL කියන එක. එතකොට දැන් මේ නිල් පාට අකුරෙන් තියෙන්නේ එදාලේ කවුන්ටර් පාටිය ටයිප් කරන ඒවා. මේ කළු පාට අකුරෙන් තියෙන්නේ සෙන්ට්‍රල් බැංක් එක හැටියට අපි ටයිප් කරන ඒවා. ඒතකොට මේක පේනවා ඉතින් මේ ට්‍රේඩ් එක කරන පුද්ගලයාගේ නම වැටෙන ඒ පැත්තෙන් ස්වෙන්ස් කියලා කෙනෙක්, අපේ බැංකුවේ පැත්තෙන් නාලිකා කියලා කෙනෙක් මේ ට්‍රේඩ් එක කරේ. එතකොට මම නාලිකා නම් මම ඉස්සලාම ගිහිල්ලා මට ඕනනේ ඔසී ට්‍රේඩ් එකක් කරන්න. ඒතර අපි කිව්වා හැමතිස්සෙම ඔසී කිව්වහම අපි කිව්වා ඍජු ප්‍රකාශනද වක්‍ර ප්‍රකාශන. මේකත් අපි කතා කරන්නේ ලෝකේ ප්‍රධාන මුදල් වර්ග පහක් තියෙන එක හැමතිස්සෙම තියෙන වක්‍ර ප්‍රකාශන හැටියට කියලා නේද? වෙළඳපොලේ හැමෝම දන්නවා ඕස්ට්‍රේලියන් ඩොලර් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම වක්‍ර ප්‍රකාශනයක් කියලා. ඒවත් ඔළුවේ තියෙන්න ඕනේ ට්‍රේඩ් කරන්න යනකොට. ඒතර ඔසී ගනුදෙනුවක් කරන නිසා මම කියනවා කරන්සිය සහ ප්‍රමාණය විතරයි මම කියන්නේ. ඔසී 5 මිලියන්. ඒතර 5 මිලියන් කියලා කියන්නේ නැහැ. ඇත්තටම මිලියන් කියලා ටයිප් කරන්න කිව්වොත් තව වෙලා නිසා ෂෝට් කෝඩ් යූස් කරනවා. දැන් ඔයගොල්ලෝ අපි SMS එහෙම දැන් SMS භාවිත කරන්නේ නැහැ. WhatsApp වගේ මෙසේජ් කර යවද්දී අපි ඔක්කොම ටයිප් කරන්නේ නැහැ නේද? ෂෝට් කෝඩ්ස් යූස් කරනවා. මේ වගේම තමයි මේ විදේශ විනිමය ගනුදෙනු කරද්දිත් අපි ෂෝට් කෝඩ්ස් යූස් කරනවා. ඒතර මයෝ කියලා කියන්නේ මිලියන් කියන එක. ඒතර MILLION ටයිප් කරන තුව මම 5 මයෝ විතරක් අහනවා. ඔසී 5 මයෝ. ඒතර ගනුදෙනු කරද්දී හොඳට මතක තියාගන්න පැත්ත කියන්නේ නැහැ. මම මිලට ගන්න යනවාද විකුණනවාද කියලා කියන්නේ නැහැ. මොකද එහෙම කියන්නේ නැති. ඒ පැත්ත කියන්නේ නැති. මම මොකද්ද කරන්න කියලා යන්නේ කියලා දැනගත්තොත් මට අවාසියක් වෙන කෝඩ් එකක් අදාළ බැංකුව දෙන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් පැත්ත කියන්නේ යන්නේ ට්‍රේඩ් එකක් කරද්දී සම කියන ඔසී 5 මිලියන්. ඒතකොට අනිත් පාටිය දන්නේ නැහැ මම මිලට ගන්න යනවාද විකුණනවාද කියලා. එයා ඒක දිහා බලලා එයා කියනවා 15,17යි කියලා. ඒතර මෙයා මොකද්ද මේ කියන්නේ? PIP නේද? PIP එක තමයි එයා ප්‍රකාශ කරේ. PIP වලින් තමයි එයා කියන්නේ. big figure එක කිව්වේ නෑ. PIP වලින් කියනවා 15,17යි කියලා. ඊට මම සෙන්ට්‍රල් බැංක් එකේ හැටියට මට ඕනේ මිලදී ගන්න. ඒ නිසා ඕනනම් I buy කියලා ටයිප් කරන්න ඕනෙත් නෑ. B අකුර විතරක් ටයිප් කරාම ඇති. ඊළඟට sell කරන්න ඕන නම් S අකුර විතරක් ටයිප් කරත් ඇති. උන්ට මතක තියාගන්න මේ Reuters වගේ ස්ක්‍රීන් වල ටයිප් කරොත් ආයෙ ඩිලීට් කරන්න බෑ. B අකුර වැදුනොත් වැදුනම තමයි මේ ට්‍රේඩ් එක අවසන්. ආයෙ ඒක චේන්ජ් කරන්න බෑ. ඒ නිසා පරිස්සමින් කරන දේ හිතලා බලලා කරන්න ඕනේ ට්‍රේඩ් කරද්දී. හරි. ඒකට ට්‍රෙෂරි එක වැඩ කරන්න ගියොත් මේ වගේ දකින්න පුළුවන්. හරි දැන් මම සෙන්ට්‍රල් බැංක් එකේට buy කියලා කිව්වා.
මම බයි කියලා කිව්වා නම් මට අදාළ වෙන විනිමය අනුපාතය මොකක්ද? 15ද 17ද මට අදාළ වෙන්නේ. කාටද කියන්නේ? මට අදාළ වෙන්නේ 15ද 17ද. මම මිලදී ගන්නෑ. මට මිලදී ගන්න පුළුවන් බැංකුව විකුණන ගාන 17ද. හරි. හොඳට මතක තියාගන්න මට මිලදී ගන්න පුළුවන් වෙන්නේ බැංකුව විකුණන ගාන. මේ ඩීසෙට් බැංකුව මට විකුණන්නේ 17 ගාන. ඒ නිසා තමයි මට අදාළ වෙන විනිමය අනුපාතය තමයි 17. ඒ නිසා තමයි කියන්නේ to confirm at 9917 I buy 5 million OC. දැන් මට ඕන තරම් වෙලාවක් තියෙනවා ඕන දෙයක් ටයිප් කරන්න. මොකද කනුදෙන වෙලා ඉවරයි. ඕන තරම් වෙලාව අරන් ඔක්කොම ටයිප් කරන්න පුළුවන් to confirm at 9917 I buy 5 million. එතන මම කියනවා 99000ට මම මිලියන 5ක් buy කරනවා කියලා. ඒ වගේම value date එක කියනවා. අපි කිව්වා ඉගෙන ගත්තා spot tom cash forward කියලා හතරක් තියෙනවා කියලා නේද? බොහෝ වෙලාවට විදේශ විනිමය ගනුදෙනු සිද්ධ වෙන spot විදියට spot විදියට කියලා කිව්වේ ගනුදෙනුව සිද්ධ වුණ දිනේ ඉඳලා දවස් දෙකක් ගියාට පස්සේ තමයි පියවීම සිද්ධ වෙන්නේ. ඒක තමයි spot කියලා කිව්වේ. ඒ නිසා තමයි value date එක අපි කියනවා 31 කියලා. ඊළඟට my OC to Reserve Bank of Australia. මගේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස් ටික එවන්න කියලා කියනවා Reserve Bank of Australia වල තියෙන මගේ ගිණුමට. මේ ගිණුමට අපි විශේෂ නමක් කියනවා. අපි ඉගෙන ගත්තා. ලංකාව තුල OC ඔස්ට්‍රේලියන් ඩොලර් කොමාරු කරගන්න පුළුවන්? ඉන්ටර්බැංක් මාර්කට් පුළුවන්? ඔව් නොස්ට්‍රෝ ගිණුම නේද? අපි ඉගෙන ගත්තා ලංකාව තුල අන්තර් බැංකු වෙළඳපොලේ හුවමාරු කරගන්න පුළුවන් රුපියස් විතරයි නේද? අනිකුත් විදේශීය මුදල් බෑ. ඔස්ට්‍රේලියන් ඩොලර් කියන එක සෙටල් වෙන්න ඕනේ ඔස්ට්‍රේලියාව. ඒ නිසා මම සෙන්ට්‍රල් බැංක් එක හැටියට මම ගිණුමක් ආරම්භ කරලා තියෙන ඔස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් බැංක් එකේ ඒ ගිණුමට මගේ සල්ලි එවන්න කියලා කියනවා. ඒවට අපි කියනවා නොස්ට්‍රෝ ගිණුම් කියලා. ඒ වගේම අර නිල් පාටින් කියනවා JP Morgan Chase New York. දැන් මම ඔස්ට්‍රේලියන් ඩොලර් මිලදී ගන්න අර ඩොලර්ස් දෙන්න එපා නේද? එයා කියනවා එයාගේ ඩොලර්ස් ටික එයාගේ JP Morgan බැංකුවට එවන්න කියලා. ඒතර JP Morgan කියන්නේ ඇමරිකාවේ බ්‍රාන්ච් එකක් නේද? ඒතර ඒ තමයි මේ ඩීසෙට් බැංක් එකේ නොස්ට්‍රෝ ගිණුම ඩොලර් නොස්ට්‍රෝ ගිණුමට එයා සල්ලි එවන්න කියලා කියනවා. ඒතර මේ විදිහට තමයි ගණනක් සිද්ධ කරන්නේ. ප්‍රායෝගිකව ට්‍රෙෂරි එකට යන අවස්ථාවක් කමුණු ගිහිල්ලා බලන්න කොහොමද මේ කටි ට්‍රේඩ් කරන්න කියලා. හරි. එහෙමනම් මේ USD JPY ආය આવොත් ඔබට ඩොලර් මිලදී ගත හැකි අනුපාතය මොකක්ද? කීයද ඩොලර් මිලදී ගන්න පුළුවන්? මේ ඔබ කියන හැමතිස්සෙම කස්ටමර්. ඔබට ඩොලර් මිලදී ගන්න පුළුවන් කීයද? 102යි 95ට හරියට. ඔයාලට ඩොලර් මිලදී ගන්න පුළුවන් වෙන්නේ බැංකුව විකුණන ගානට. බැංකුව අර ඩොලර්ස් විකුණන්නේ 102යි 95ට. තව විදිහක් තියෙනවා මතක තියාගන්න. කස්ටමර් කෙනෙක් හැටියට හැමතිස්සෙම මිලදී ගන්න වැඩි ගාණක් දීලා හැමතිස්සෙම විකුණන්නේ අඩු ගානට. එහෙමත් මතක තියාගන්න පුළුවන්. අපි දෙවෙනි එක තියලා ඔබට ඩොලර් විකිණිය හැකි අනුපාතය කීයද? ඩොලර් කී ගාණක් විකුණන්න පුළුවන්? ඩොලර් කී ගාණක් විකුණන්න පුළුවන්? 90ට. බැංකුව මිලදී ගන්න ගානට තමයි වට විකුණන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මැද එක පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. ඔබට JPY විකිණිය හැකි අනුපාතය කීයද? අපි කිව්වා මේ ගැනුම් මිල විකුණුම් මිල තියෙන්නේ මූලික මුදල පැත්තෙන්. ප්‍රති මුදල පැත්තෙන් නෙවෙයි නේද? මේ තියෙන ඩොලර් ගැනුම් මිලයි ඩොලර් විකුණුම් මිලයි. JPY ගැනුම් මිල හෝ JPY විකුණුම් මිල නෙවෙයි නේද? මම කල්පනා කරලා කියන්න බලන්න. ඔබට JPY විකිණිය හැකි අනුපාතය කීයද? කීයද ඩොලර් ජෙන් විකුණන්න පුළුවන්? යෙන් විකුණන්න පුළුවන් කීයද? එතකොට හොඳට මතක තියාගන්න ප්‍රති මුදල් ඒකකයේ පැත්තෙන් ප්‍රශ්නේ අහුවොත් ඉස්සෙල්ලාම කරන්න ඕන එක මූලික මුදල පැත්තට හරව ගන්න එක. වා JPY විකුණනවා කියන මේ පැත්තෙන් මොකද කරන්නේ? JPY විකුණලා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? JPY විකුණුත් අර මොනවද හම්බෙන්නේ? ඩොලර් මිලදී ගන්න. එහෙනම් වා JPY විකුණනවා කියන එකේ තේරුම මොකක්ද? අනිත් පැත්තෙන් ඔයා ඩොලර් මිලට ගන්න යන්නේ නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් JPY විකිණිය හැකි අනුපාතය සමානයි ඔබට ඩොලර් මිලට ගත හැකි අනුපාතය. එහෙනම් උත්තරේ කීයද? ඩොලර් කී ගාන මිලට ගන්න පුළුවන්ද? JPY 95 102යි 95. එනිසා හොඳට මතක තියාගන්න ප්‍රති මුදල් ඒකක පැත්තෙන් ප්‍රශ්නේ ආවොත් මූලික මුදල පැත්තට හරව ගන්න. එතකොට ගාන හදන්න ලේසි. එහෙනම් අපි දැන් ඊළඟට බලමු GBP USD උදාහරණ. ඔබට ඩොලර් මිලට ගත හැකි අනුපාතය කීයද? දැන් GBP USD කිව්වොත් මූලික මුදල මොකක්ද?
මොකද මූලික මුදල GBP. GBP නේද? එවනම් ඩොලර් මිලදී ගන්නවා කියන්නේ අනිත් පැත්තෙන් මොකද කරන්නේ? ඩොලර් මිලට ගන්න මොනවද කරන්න වෙන්නේ ඔයාලට? එකක් මිලදී ගන්න මොකක් කර දෙන්න ඕනේ නේද? මොනවද වදින්නේ? එහෙනම් GBP විකුණන්න ඕනේ. මේ අනිත් පැත්තෙන් අහන්නේ ඔබට GBP විකිණියගේ අනුපාතය. ඔයාලට GBP කියලා විකුණන්න පුළුවන්. ඔයාලට විකුණන්න පුළුවන් බැංකුව ගන්න ගන්න. බැංකුව කීය ගන්න GBP ගන්නවද ඔයාලට? 53.25. 53.25. හරි. ඒ වගේ තමයි මේ ටික හදන්නේ. මේක බලන්න උත්තර ගන්න. මම උත්තර ටිකක් ගාලා කියන්නම්. පළවෙනි උත්තරය 1.5325. ඔබට GBP මිලදී ගත හැකි අනුපාතය 1.5330 බිඳුව. ඔබට USD විකිණයක අනුපාතය කියන්නේ ඩොලර් විකුණනවා කියන්නේ GBP මිලදී ගන්නවා කියන එක. ඒකට ආයත උත්තරය 1.5330 බිඳුවමයි. ඊළඟ යුරෝ USD ගත්තොත් ඔබට USD මිලදී ගත හැකි අනුපාතය කියන්නේ මෙතරක් යුරෝ කියන එක මූලික මුදල නිසා ඩොලර් කියන එක ප්‍රති මුදල. මූලික මුදල පැත්තට හරව ගත්තොත් ඩොලර් මිලදී ගන්නවා කියන්නේ යුරෝ විකුණනවා. ඔබට යුරෝ විකුණන්න පුළුවන් 1.3.1 බිඳුවට. ඔබට යුරෝ මිලදී ගත හැකි අනුපාතය 1.3.15. ඔබට USD විකිණයක අනුපාතය කියන්නේ USD විකුණනවා කියන්නේ යුරෝ මිලදී ගන්නවා කියන එක. කියන උත්තරය එන 1.3.15. හරි. ඒ විදිහට උත්තර ගන්න පුළුවන් වෙන්න ඕනේ. අද උදේ මොකක් හරි ටියුටර් එකක් ආවද එක්සෑම් එකේ ආව ප්‍රශ්න කියලා? ටියුටර් එකක් ආව නේද මොකක් හරි? හම්බුණා නේද? හම්බුණා නේද? අද දවල් ටියුටර් එකක් හම්බුණා නේද? හම්බුණා නේද? එක්සෑම් ක්වෙස්චන්ස් කියලා ආව නේද දෙකක්? ක්ලාස්රූම් එකේ පැත්තේ බලමු. තිබ්බා නේද? හරි ඒක වඩා ඕපන් කරගන්න. හරි ඊළඟට තියෙනවා කලින් ඊට කලින් මේක බලමු. අපි කියනවා ආබිට්‍රාජ් කියලා එකක් තියෙනවා. ආබිට්‍රාජ් කියන එක අපි කලින් කතා කරා මම හිතන්නේ. ආබිට්‍රාජ් කියලා කියන්නේ අවදානමෙන් තොර ලාභ ලැබීම. උදාහරණයක් ඇරෙට මම කිව්වොත් සරල උදාහරණයක් ගත්තොත් හිතමු මං ගාතේ පෑනක් තියෙනවානේ. මේ පෑන පිටකොටුවේ රුපියල් 10යි මහරගම රුපියල් 20යි. ඔයාලා මොකද්ද කරන්න පුළුවන්? පිටකොටුවේ රුපියල් 10යි මහරගම 20යි. ඔයාලා මොකද්ද කරන්න පුළුවන්? පිටකොටුවෙන් අරගෙන මහරගම රුපියල් 10 පුළුවන් නේද? අවදානමක් නැතුව අර ලාභයක් ගන්න පුළුවන් නේ. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් නැහැ කියලා හිතුවොත් ඒ වගේ දේවල් තමයි ආබිට්‍රාජ් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මෙතන දීලා තියෙනවා USD JPY විනිමය අනුපාතයක් දීලා තියෙනවා. බැංකුව හතරක කෝඩ්ස් හතරක් තියෙනවා. HSBC Citi JP Morgan BNP කියන බැංකුව හතර USD JPY කෝඩ්ස් හතරක් දීලා තියෙනවා. හොඳට බලන්න අවදානමෙන් තොර ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා. කාගෙන් හරි ඩොලර්ස් මිලදී අරගෙන ඊට වඩා වැඩි ගානක ඩොලර්ස් විකුණන්න පුළුවන්ද බලන්න. එහෙම තිබ්බොත් ඔයාලට ආබිට්‍රාජ් එකක් ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවද බලන්න. එහෙම අවස්ථාවක් තියෙනවා බා. ඔය ටිකක් ටියුට් එකේ තියෙනවා නේද? අවදානමෙන් තොර ලාභ ලබා ගැනීම හැකියාවක් තියෙනවද බා? එහෙම අවස්ථාවක් තියෙනවා. මෙහෙම යගොත් ඔයා ඩොලර්ස් මිලදී ගන්න යනවා නම් කාගෙන්ද මිලදී ගන්න? මේ බැංකුව අතරින් කාගෙන්ද මිලදී ගන්න? සාමාන්‍යව කැමති මිලදී ගන්නවා නම් අඩු ගාණක් දීලා මිලදී ගන්න නේද? ඒතර මේ බැංකුව හතරෙන් අඩු ගාණ ඩොලර්ස් දෙනවා. HSBC නේද? පාට ඩොලර්ස් මිලදී ගන්න පුළුවන් ඉන්නේ විකුණුම් මිලට. ඒතර විකුණුම් මිල ගත්තොත් 57 58 59 60 ගත්තොත් අඩුම විකුණුම් මිල තියෙන 57. ඒ නිසා HSBC කින් තමයි ඔයාලට ලාභයට ඩොලර්ස් ගන්න පුළුවන්. ඔයා ඩොලර්ස් විකුණනවා නම් කාටද විකුණන්නේ? ඊළඟ ප්‍රශ්න. BNP. ඔයාලා ඩොලර්ස් විකුණන්න පුළුවන් බැංකුව මිලදී ගන්නගේ. ඒතර බැංකුව මිලදී ගන්න අගයන් ගත්තොත් 55 55 56 58 නේද?
ඒතර විකුණද්දී ඔය හැමතිස්සෙම බලන්නේ වැඩිම ගාණට විකුණන්නේ නේද? එහෙනම් වැඩිම ගාණක් දීලා වගේ ඩොලර්ස් ගන්න BNP. එවන ඔයාලට මොකද්ද කරන්න පුළුවන්? ආර්බිට්‍රාජ් එකක් තියනවා නැත්ද? HSB එකෙන් අරන් තියෙනවා. BNP වල විසින්. ඔව් HSBC එකෙන් අරගෙන අරගෙන BNP එක විකුණන්න පුළුවන්. BNP ට විකුණන්න පුළුවන්. ඒතර 7.1ක ලාභයක් ගන්න පුළුවන් 1 ඩොලර් එක නේද? ඒතර ඒ වගේ වර තමයි ආර්බිට්‍රාජ් කියලා කියන්නේ. සාමාන්‍ය වෙළඳපොලේ මේ වගේ හරිම රෙයා කලාතුරකින් තමයි දකින්නේ. ඒතර මේවා රෙයා වෙනත් එක හේතුවක් තමයි වර්තමාන වෙද්දී පරිගණක පද්ධතීන් හදලා තියෙනවා මේ වගේ හොයන්න. ඒතර මේ වගේ දැක්ක ගමන් පරිගණක පද්ධතීන් මිනිස්සුන්ගේ සම්බන්ධතාවයක් නැතුව ඔටෝමැටිකලිම ට්‍රේඩ් වෙනවා. ට්‍රේඩ් වෙනවම මේක අනිවාර්යයෙන්ම මේ ආර්බිට්‍රාජ් එක නැති වෙනවා නේද? ඒත් අපි දන්නා හැමතිස්සෙම ඉල්ලුම් වැඩි වුණොත් මිල ඉහළ යනවා, සැපෙන් වැඩි වුණොත් මිල පහළ යනවා නේද? ඒතර මේ HSBC වල තියෙන ඉල්ලුම් වැඩි වෙන නිසා අනිවාර්යෙන් HSBC මිල වැඩි කරනවා. ඒ වගේම BNP ට තියෙන සැපෙම වැඩි නිසා BNP අනිවාර්යෙන් මිල අඩු කරනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ආර්බිට්‍රාජ් එක ටික වෙලාවකින් නැති වෙලා. හරි. හැමතිස්සෙම මේ ආර්බිට්‍රාජ් කියනවා දකින්න බෑ. හරි ඊළඟ ප්‍රශ්නට ගියොත් කලින් යුරෝ මිලදී ගන්න යනවා බැංකුව 4ක් දෙන යුරෝ කෝඩ්ස් තියෙනවා. යුරෝ මිලදී ගන්න ඕන මොන බැංකුවෙන්ද මිලදී ගන්න? ABCD 4ක් තියෙනවා. කාගෙන්ද යුරෝ මිලදී ගන්න? හරි ඉස්සෙල්ලා ප්‍රශ්නය සමානයි ටික නේද? කාගෙන්ද යුරෝ මිලදී ගන්න? C වලින්. ඔව් අඩුම ගානට වට යුරෝ දෙන්නේ C නේද? අඩුම රේට් එක තියෙන්නේ 1.34යි 2.9 නේද? එයා තමයි වට අඩු ගානට යුරෝ දෙන්නේ. නවා යුරෝ මිලදී ගන්න C කියන බැංකුවෙන්. පැහැදිලි නේද? හැමතිස්සෙම බලන්න ඕනේ මිලදී ගන්න යනවා නම් විකුණුම් මිල තමයි සංසන්දනය කරලා බලන්න ඕනේ. විකුණුම් මිල සංසන්දනය කරලා අඩුම ගානට දෙන එක්කෙනාගෙන් තමයි ආ මිලදී ගන්න ඕනේ. ඊළඟට යුරෝ විකුණන්න යනවා නම් කාටද විකුණන්නේ? D වලට. D තමයි වැඩිම රේට් එකක් දෙන්නේ 1.34යි 3.2. එතන ආර්බිට්‍රාජ්යක් තියෙනවද? තියෙනවා. මොකද 1.34 2.9ට මිලදී අරගෙන 1.34යි 3.2ට විකුණන්න පුළුවන් නේද? එතන ආර්බිට්‍රාජ් එකක් තියෙනවා. ඊළඟට USD LKR රේට්ස් වගේක් දීලා තියෙනවා. ඩොලර් මිලදී ගන්න ඕන නම් කාගෙන්ද මිලදී ගන්න? දැන් හැමෝටම පුළුවන් වෙන ටක් ගාලා කියන්න. B වලින්. B බැංකුවෙන් ගන්න මොකද 130 48ට වඩා මිලදී ගන්න පුළුවන් B බැංකුවෙන් නේද? විකුණනවා කාටද විකුණන්නේ? D වලට. D දෙනවා 130යි 46ට නේද? හරි එතන ආර්බිට්‍රාජ් එකක් තියෙනවද? එතන තියෙනවා. 48ට අරගෙන 46ට විකුණනවා. ආර්බිට්‍රාජ් එකක් තියෙනවද? නෑ. ආර්බිට්‍රාජ් එකක් නෑ. එතන තියෙන්නේ පාඩුවක් නේද? එහෙම කරන්න කිව්වා. ඒක තමයි කිව්වේ ආර්බිට්‍රාජ් හැමතිස්සෙම නෑ. කලාතුරකින් තමයි වෙළඳපොලේ දකින්න පුළුවන් එහෙම දෙයක්. හරි. දැන් මේක පොඩ්ඩක් කල්පනා කරලා කියන්න බලන්න. USD CAD විනිමය අනුපාත කීපයක් දීලා තියෙනවා. අහන්නේ buy CAD sell CAD. දැන් මේක එකපාරටම උත්තරේ කියන්න පුළුවන්. CAD කියන එක මූලික මුදල USD CAD කිව්වොත් දැන් මූලික මුදල මොකක්ද? USD CAD කිව්වොත් මූලික මුදල USD CAD නෙවෙයි. නිසා ප්‍රතිමුදල් ලේඛකගේ පැත්තෙන් අහන්නේ මම කිව්වා ප්‍රතිමුදල් ලේඛකගේ පැත්තෙන් ඇහුවොත් ඉස්සල්ලාම කරන්න ඕනේ මූලික මුදල පැත්තට හරව ගන්න. buy CAD කියන එක අනිත් පැත්තෙන් buy CAD නම් අනිත් පැත්තෙන් කොහොමද කරන්නේ? sell USD. sell USD එහෙනම් buy CAD කියන්නේ sell USD. දැන් කාටද USD විකුණන්නේ? buy CAD කියන sell USD කාටද විකුණන්නේ? ABCD කාටද විකුණන්නේ? වැඩිම ගාණක් දීලා ඩොලර්ස් වගේ මිලදී ගන්නේ B බැංකුව 97.12ට නේද? හරි. sell CAD කියලා කියන මේ පැත්තෙන් buy dollars කියන එක. ඔය ඩොලර්ස් මිලදී ගන්නේ කාගෙන්ද? sell CAD කියන්නේ buy dollars කියන එක අනිත් පැත්ත. හරි. D වලින්. D බැංකුවෙන් D බැංකුව තමයි මට අඩුම ගාණට ඩොලර්ස් දෙන්නේ නේද? හරි. ඒතර මේවා ප්‍රායෝගික ලෝකෙත් වඩා වැදගත් වෙනවා. කවදා හරි විදේශ විනිමය ගණනක් කරන්න යද්දී මේ විදිහට රේට් සංසන්දනය කළා හොඳම බැංකුව තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ එහෙම කළාදී සමහරවිට ආර්බිට්‍රාජ් එකක් දකින්නත් පුළුවන්කම තියෙනවා. හරි. අපි දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙනම් අපි බලමු මේ ලාභ පාඩු ගණනය කරන විදිහ. ඒක Excel එක කරමු.
Excel sheet එක පේනවද මොකටම? Excel එකක් පේනවද? කොහොමද? පේනවා. පේනවනේ? මොකක් කරලා පේනවා. පේන්නේ? හරි පේන්නේ නැත්නම් කියන්න. අපි හිතමු USD LKR හරි. මම උදේ 10ට. මම දැන් ඉතින් මම ෆ්‍රන්ට් ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ දැන්. මම උදේ 9ට ඇවිල්ලා මිලදී ගන්නවා 1 මිලියනයක් USD වෙළඳපොලෙන්. ඒ වෙලාවට විනිමය අනුපාතය තමයි මිලියනයක් ඩොලර්ස් මිලදී ගත්ත විනිමය අනුපාතය තිබ්බා USD LKR 194යි 50යි මම 1 මිලියනයක් ඩොලර්ස් මිලදී ගත්තා. මිලියනයක ඩොලර්ස් මිලදී ගත්තා 194යි 50ට. ඊළඟට 9:00ට 9:30ට මම වෙළඳපොළට ගිහිල්ලා මේ මිලියන ඩොලර්ස් ටික විකුණුවා. ඒ වෙලාවේ විනිමය අනුපාතය USD LKR 195යි 50. මෙහෙම දීලා මම අහනවා මේ ගණදුනෙන් ඔයාලට වෙච්ච ලාභය හෝ පාඩුව කීයද කියලා. විනාඩියක් දෙන්න හදන්න බෑ. මේ ගණදුන නිසා ඔයාලට වෙච්ච ලාභය හෝ පාඩුව කීයද? මේ ගණදුන නිසා ඔයාලට වෙච්ච ලාභය හෝ පාඩුව කීයද? 1 million. හරි. අනිතරට උත්තරය ආවද? 1 මිලියන් මොනවද? ඩොලර් වලින්ද රුපියල් වලින්ද? 1 මිලියන් රුපියල් වලින් නේද? හරි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම වා උදේම වෙලම කරේ මිලියනයක ඩොලර්ස් මිලදී ගත්තා. එවනම් මිලියනයක ඩොලර්ස් මිලදී ගන්නවා රුපියල් කීයක් වුණාද? USD සමාන වුණා LKR කීයක් දුන්නද? LKR මිලියන කොච්චරක් දුන්නාද? 1 ඩොලර් එකක් තමයි රුපියල් 194යි 50. එවනම් එක ඩොලර් එකක් මිලදී ගන්න රුපියල් 194යි 50ක් දෙන්න ඕන. එවනම් ඩොලර්ස් මිලියනයක් මිලදී ගන්න 1ක් 5යි නම් 10ක් කොච්චරද? ඒ වගේ නේද? එවනම් රුපියල් මිලියන කොච්චරක් ඕනද මට? 194යි 50ක් ඕන නේද? මගේ කොස්ට් එක ඇවිල්ලා රුපියල් මිලියන 194යි 50යි. මේ මම බයි කරන්නේ නැද්ද? මම බයි කරා මිලියන 1 ඩොලර්ස්. ඒතර මට ඕනේ වුණා රුපියල් 194යි 50ක් වියදම් කරන්න උනා. මිලියන 194යි 50ක් වියදම් කරා. ඊළඟට 9:00ට මම මේක විකුණුවා. ඒතරහම 1 මිලියන් ඩොලර් එකකට මට රුපියල් මිලියන 1 ඩොලර්ස් වලට මට හම්බ වෙන රුපියල් LKR 195යි 50ක් නේද? මොන වෙනස් එකක් ගත්තොත් කොච්චර වෙනසක් තියෙනවද? මට කොස්ට් එක උනේ 194යි 50යි මම දැන් මට හම්බුණා 195යි 50ක්. එහෙමනම් මට ලාභය තියෙනවා මිලියන එකක ලාභයක් LKR. ඒක තමයි වැදගත්. විනිමය අනුපාතය අනේ. මොකක්ද කියන එක කියන අනිවාර්යයෙන්ම එන රුපියල් මිලියන එක ලාභයක් මට තියෙනවා. හොඳට මතක තියාගන්න විදේශ විනිමය ගනුදෙනු වලදී ලාභය හෝ පාඩුව එන්නේ හැමතිස්සෙම ප්‍රති මුදල් ඒකකයෙන්. මූලික මුදල පැත්තෙන් නෙවෙයි ලාභය එන්නේ. හැමතිස්සෙම ලාභය හෝ පාඩුව එන්නේ ප්‍රති මුදල් ඒකකයෙන්. මේකෙත් පේන ඇති USD LKR කිව්වම ප්‍රති මුදල් ඒකකය තමයි රුපියල් වලින් තමයි අපිට මේ ලාභය හෝ පාඩුව ආවේ. හරි. දැන් මේ ගාන මම චුට්ටක් දැන් වෙනස් කරන්න. හිතමු දැන් මම උදේ 9:10ට අව මිලියන 1 ඩොලර්ස් ගත්තා. ඒ වෙලාවේ USD LKR විනිමය අනුපාතය තිබ්බා 194යි 75ක්. දැන් මම buy transactions දෙකක් තියෙනවා නේද? එකක් 194යි 50ට එකක් කරන් තියෙනවා. ආය 194යි 75ට එකක් කරන් තියෙනවා. එහෙම කළා මම 9:00ට ආපහු ඩොලර් මිලියනයක් විකුණුන 195යි 50කට. දැන් ලාභය කීයද?
දැන් ලාභය කීයද? දැන් ලාභය කීයද? FIFO ද buy for ද? FIFO ද LIFO ද කියලා නේ අහුවේ. සාමාන්‍යයෙන් විදේශ විනිමය වෙළඳපොලේදී FIFO LIFO භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන weighted average cost. FIFO LIFO සාමාන්‍යයෙන් දැන් භාවිතා වෙන්නේ නැහැ. accounting වල හැමතැනම වගේ දැන් භාවිතා වෙන්නේ weighted average cost. වරම් බරතබූ පිරිවෙයට ගියොත් ලාභය හෝ පාඩුව කීයද? කොහොමද අපි හදන්නේ? ඉස්සලාම මේ මිලියන දෙකේ අපි cost එක හොයාගන්න ඕනේ නේද? හරිම ලේසි. මේ තමයි අපේ දෙවෙනි buy එක. එතෙන්දී 1 million USD මම අපමුලදී ගත්තා. ඒකට මට වැය වුණා LKR 194.75. 5ක මිලියන මට වැය වුණා. එතකොට දැන් මගේ තත්ත්වය ගත්තොත් මම දැන් ඔක්කොම මිලියන දෙකක් අරන් තියෙනවා නේද? 2 million USD අරන් තියෙනවා. cost එක ඇවිල්ලා මේ දෙක එකතුව එකසිය 94.50 එකතු කිරීම 194.75 389.25ක් ගිහලා තිනවා මට LKR මිලියන 389.25ක් ගිහලා තිනවා මට රුපියල් මිලියන මේක මිලදී ගන්න. එහෙනම් දැන් මට හොයන්න පුළුවන් නේද $1 එක cost එක කීයද කියලා? හොයන්න පුළුවන් නේද? $1 එකට මගේ පිරිවැය හොයන්න පුළුවන් නේද දැන්? weighted average cost එක. ඒකට කියන WACC කියලා කිටියේ මගේ weighted average cost එක කීයද? මොකද කරනවා? 389.75 බෙදන්න ඕනේ. දෙකේ. එනවා $1 එකට මගේ cost එක. $1 එකට මගේ cost එක වෙලා තියෙනවා USD එකට මගේ cost එක ඇවිල්ලා රුපියල් කීයද බෙදුවා? එකසිය 94.625 මේක තමයි අපි කියන weighted average cost එක. මගේ cost එක වෙලා තියෙනවා $1 එකකට මගේ සාමාන්‍ය පිරිවැය ඇවිල්ලා 194.625. මේක හොයාගත්තට පැහැදිලිද? $1 එක පිරිවැය හොයාගත්තට පැහැදිලිද? තේරුණා නැද්ද? තේරුණා. හරි දැන් $1 එකට පිරිවැය හොයාගන්න. එහෙමනම් ඊළඟට මම කරේ මොකද්ද? මම මගේ ඩොලර්ස් ටික විකුණුවානේ. එහෙනම් $1 එකක් මම විකුණන්නේ කීය ගානේ? ඔය 195.50ට. $1 එකක් මම විකුණන්නේ 195.50ට. එහෙමනම් $1 එකට මගේ ලාභය කීයද? ඒක හොයාගන්න පුළුවන් නේද? $1 එකක් මම විකුණනවා 195.50ට. ඒ $1 එක මගේ පිරිවැය උනේ 194.625. එහෙනම් $1 එකට මගේ ලාභය ඇවිල්ලා කීයක්ද? රුපියල් කොච්චරක් වෙනවද? LKR දශම 8.75යි. $1 එකට මට තියෙන රුපියල් 0.875ක ලාභයක්. $1 එකට මෙච්චරක් තියෙනවා නම් මම ඩොලර් කොච්චරක් විකුණනවද? මම ඩොලර් කොච්චරක් විකුණනවා? මිලියනයක් විකුණනවා නේද?
මොන $1 එකට මෙච්චරක් නම් මිලියන $1 වලට ලාභය ඇවිල්ලා $1 මිලියන් වලට ලාභය ඇවිල්ලා LKR මිලියන 0.85 මිලියන ගණන් හදද්දී මිලියන වලින් දීලා තියෙනවා නම් මිලියන වලින්ම හදන්න ඒක රුපියල් වලට හරවන්න එපා. දැන් මේ දවස්වලම එක්සෑම් පේපර්ස් බලමින් ඉන්නේ. ඒ වගේ වැරදි කරලා තියෙනවා. ඒ වගේ දේවල් කරන්න එපා. මිලියන වලින් නම් මිලියන වලින්ම හද වැරදි නෑ. නිකන් කාලේ අපතේ යමක් තමයි වෙන්නේ. ඒක රුපියල් වලට කරලා හැදුවොත්. මේ තමයි මගේ ලාභය. ඩොලර් මිලියන එක මගේ ලාභය වෙලා රුපියල් මිලියන 0.84ක ලාභයක් තියෙනවා වගේ මේ කර දෙන්න නිසා. හරි මේකට අපි කියනවා සිංහලෙන් realized profit කියලා. realized profit. සිංහලෙන් කියන මේකට උපලබ්ධි ලාභය කියලා. realized profit ඉංග්‍රීසියෙන් කියන realized profit කියලා. මේකට අපි සිංහලෙන් කියනවා උපලබ්ධි ලාභය කියලා. උපලබ්ධි ලාභය කියලා කියනවා සිංහලෙන්. හරි. දැන් මම මොකද කරේ? මිලියන 2ක් මිලදී ගත්තා. මිලියනයක් විකුණුවා. මේක තමයි මම අද දවස් 4 උදේ කරේ. දැන් මම ආවා කීයක් ඉතුරුත් තා? මිලියන 2ක් මිලදී ගත්තා. මිලියනයක් ඉතුරුයි නේද? හරි. ඒ මිලියනේ කොස්ට් එක කීයද මගේ? ඒ මිලියනේ කොස්ට් එක ඇවිල්ලා $1 එකක් රුපියල් 194.625 නේද? කොස්ට් එක ඇවිල්ලා $1 එකට 194.625 මේ කොස්ට් එක. අපි හිතමු දවස් අවසානයේ USD LKR rate එක 193.50 කියලා. දවස් අවසානයේ end of day rate එක දවස් අවසාන rate එක ඇවිල්ලා 193.50. දැන් විදේශ විනිමය ගණන්වලදී අපි හැමතිදාම දවස් අවසානයේ අපේ positions mark to market කරන්න ඕනේ. දැන් මගේ තත්ත්වය මොකද්ද? දෙකක් ගත්තා. මම මුලින්ම කරේ දෙකක් ගත්තා. එකක් විකුණුවා. ඉතුරුයි එකක් නේද? දැන් මගේ මොකක්ද තියෙන්නේ? ඩොලර් මිලදී ගත්ත තත්ත්වයක් නේද තියෙන්නේ? මේකට අපි කියන්නේ long කියලා. USD long කියලා කියනවා ඉංග්‍රීසියෙන්. USD long කියලා කියන්නේ සාමාන්‍යයෙන් financial management වල මිලදී අරන් ඉන්න පාර්ශවය අපි හඳුන්වනවා long හැටියට. ඒ වගේම විකුණලා ඉන්න පාර්ශවය අපි හඳුන්වනවා short හැටියට. අපි මොකද කරේ? ඩොලර් මිලදී අරන් ඉන්නේ නේද? අපි නම් ඩොලර් long ද. දැන් ඩොලර් 1 මිලියන් long. දවස් අවසාන රේට් එක 193.50යි. මගේ මේ තියෙන ඩොලර්ස් වල කොස්ට් එක ඇවිල්ලා USD LKR කොස්ට් එක ඇවිල්ලා අපි හදාගත්තා. $1 එක මගේ කොස්ට් එක ඇවිල්ලා 194.625යි. එහෙමනම් දවස් අවසානයේ mark to market profit or loss එක කීයද? mark to market. මේකට කියනවා mark to market profit or loss කියලා. loss එක කීයද? දවස් අවසානයේ mark to market profit or loss එක කීයද? කීයද? $1 එකට පාඩුව කීයද? මගේ කොස්ට් එක 194.625යි. නමුත් දැන් වෙළඳපොලේ ඩොලර් එක මිල 193.50යි. එහෙනම් $1 එකට එක loss එක කීයද? 193 අඩු කිරීම 194.625. එච්චරක පාඩුවක් තියෙනවනේ 1.125ක පාඩුවක් තියෙනවා. $1 එකට. එහෙනම් මං ගාව ඩොලර් මිලියනයක් තියෙන නිසා මිලියනයක පාඩුවක් තියෙන LKR මෙච්චර ප්‍රමාණයක පාඩුවක් තියෙන දවස් අවසානයේ නේද? මේකට අපි කියනවා unrealized profit කියලා. unrealized එතන loss එකක් තියෙන්නේ unrealized loss කියලා. ඒක සිංහලෙන් කියනවා උපලබ්ධි නොවූ පාඩුව කියලා. උපලබ්ධි නොවූ පාඩුව. ඒක දවස් අවසානයේ වෙළඳපොලේ මිලත් එක්ක සංශෝධනය කළ බැලුවා දවස් අවසානයේ ලාභය හෝ පාඩුව කීයක්ද කියලා. ඒකට අපි කියන ඉංග්‍රීසියෙන් unrealized, සිංහලෙන් කියන උපලබ්ධි නොවූ ලාභය කියලා. මේක උපලබ්ධි නොවූ කියලා කියන්නේ. ඇත්තට මේ පාඩුව මට හම්බුණාද? නෑ. ඒ මම තාම මේක විකුණුවේ නැති නිසා නේද? විකුණන්න ගියොත් තමයි මේ පාඩුව මට වෙන්න පුළුවන්. ඒසම මේකට unrealized loss කියලා කියන්නේ. දැන් පැහැදිලිව realized profit කියන්නේ මොකද්ද? unrealized loss කියන්නේ මොකද්ද? weighted average cost කියන්නේ මොකද්ද කියලා? ලාභය වෙන හැටි විදේශ විනිමය පාඩම දැන් පුළුවන් නේද?
මේ වගේ ටිකක් බලා ගන්න සමහරවිට ගණන් එන්න පුළුවන්. අනිත් වැදගත් මේ දේ තමයි මේ අන්තිමට තිබ්බ එක්සෑම් පේපර් එක දැක්ක නෙමෙයි නේද? ඒකේ විදේශ විනිමය පාඩමෙන් කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් හැමදාම වගේ විදේශ විනිමය පාඩමෙන් අඩුම ගානේ ලකුණු 10ක්වත් එනවා. ඒතර මේ සැරේ ඇවිල්ලා තිබ්බේ නැහැ කියන්නේ මේ තියෙන ඊළඟට තියෙන එක්සෑම් එකේ බොහෝ විට එන්න තියෙන chance එක වැඩි. තාරාංශ විදිහට ජූනි මාසෙදී කොහොමද එක්සෑම් තියෙනවා. විදේශ විනිමය පාඩම පොඩ්ඩක් හොඳින් බලා ගන්න. හරි. මේකේ නෝට් එක තියෙනවා මෙතන පොඩ්ඩක් කියවා ගන්න. මම මේ කියපු ටික තමයි මෙතනම තියෙන්නේ. ගණන් හදලා තියෙනවා. චුට්ටක් බලා ගන්න. මේ weighted average cost එක වෙන හැටි තියෙනවා. අපි හදුව විදිහටමයි. realized profit එක unrealized profit එක වෙන හැටි තියෙනවා. මේ ටික බලා ගන්න. ඊළඟට දෙකක් එකක් තියෙනවා. අපි ඍජු ප්‍රකාශන ඉගෙන ගත්තා, වක්‍ර ප්‍රකාශන ඉගෙන ගත්තා. ඒ වගේම තව එකක් තියෙනවා හරස් ප්‍රකාශනය කියලා එක. ඒකලා මම කිව්වා. මොකද්ද මේ හරස් ප්‍රකාශනය කියලා කියන්නේ? මොකද්ද හරස් ප්‍රකාශනය කියලා කියන්නේ? කාටද මතක නම්? හරස් ප්‍රකාශනය කියන්නේ මොකක්ද? USD සම්බන්ධ නැති. USD දකින්න නැත්නම් ඒකට අපි කියනවා හරස් ප්‍රකාශනය කියලා. උදාහරණයකට අපි ගන්න පුළුවන් Euro GBP, JPY LKR, JPY INR, INR LKR. ඒ වගේ විනිමය අනුපාතය ගත්තොත් පේන්නේ ඩොලර් කියන එක නෑ. මේවා ඩොලර් කියන එක නැතුව ගත්තොත් ඒවට අපි කියනවා හරස් ප්‍රකාශන කියලා. හරස් ප්‍රකාශනයක තියෙන විශේෂත්වය තමයි හැමතිස්සෙම වටිනාකමින් වැඩි මුදල් ඒකකයේ තමයි මූලික මුදල බවට පත් වෙන්නේ. උදාහරණයක් විදිහට යුරෝ සහ LKR ගත්තොත් වටිනාකම වැඩි මුදල් ඒකකය මොකක්ද? යුරෝ LKR යුරෝ. එහෙනම් යුරෝ කියන එක තමයි මූලික මුදල වෙන්න ඕනේ. යුරෝ LKR විනිමය අනුපාතය ප්‍රකාශ කරද්දී. ඉතින් එක ගානක් විතරක් හදමු කොහොමද මේ හරස් ප්‍රකාශන වෙන විදිය ඉගෙන ගන්න. අපි බලමු. හිතමු USD LKR රේට් එක දීලා තියෙනවා 195යි 50යි. Euro USD rate එක දීලා තියෙනවා 1.25 දිනුවා කියලා. මේ විදිහට අර විනිමය අනුපාත දෙකක් දීලා තියෙනවා. අහන්නේ හරස් ප්‍රකාශනය අහන්නේ කියලා. හරස් ප්‍රකාශනය ඉන්නේ යුරෝ LKR මම ඉස්සෙල්ලා කිව්වා වගේ වටිනාකම වැඩි මුදල් එකකේ තමයි මූලික මුදල වෙන්න ඕනේ. එහෙනම් මේ දෙක දීලා අහනවා යුරෝ LKR රේට් එක කීයද කියලා. මම විනාඩියක් දෙන්න ටිකක් හිතලා බලන්න කොහොමද හදන්නේ කියලා. අර දීලා තියෙන USD LKR රේට් එක දීලා තියෙනවා. යුරෝ USD රේට් එක දීලා තියෙනවා. මේ දෙක දීලා අහනවා යුරෝ LKR රේට් එක කීයද කියලා. පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න.
හරි. කී දෙන උත්තරේ? අවද උත්තරේ? 219යි 793යි. හරි බලමු මේ උත්තරේ හරිද කියලා. ලියන්න පුළුවන් මේක. එක USD එකක් සමානයි ලියන්න පුළුවන්. LKR 195.5. ලියන්න පුළුවන් නේද? ඩොලරයක් සමානයි 194.50යි. එකක් ලියන්න පුළුවන්. එක යුරෝ එකක් සමානයි USD 1.12 බිංදුව. ඒක දීලා තියෙන්නේ නේද? අපිට මෙන්න මේ විනිමය අනුපාතය යුරෝ USD එක ඍජු වක්‍ර ප්‍රකාශනයක් තියෙන්නේ නේද? ඩොලර් කියන එක ප්‍රතිමුදල් එක්ක හැරි තියෙන නිසා අපි වට කියන වක්‍ර ප්‍රකාශන කියලා. මේ වක්‍ර ප්‍රකාශනේ ඍජු ප්‍රකාශනයක් කරගෙන හරවන්නේ කොහොමද? කාටරි මතකද? අපි දන්නා ඕනම වක්‍ර ප්‍රකාශනයක් ඍජු ප්‍රකාශනයක් බවටත් ඍජු ප්‍රකාශනයක් වක්‍ර ප්‍රකාශනයක් බවටත් ලේසියෙන්ම හරවන්න පුළුවන්. කොහොමද හරවන්නේ? පරස්පරයෙන්. දෙපැත්තම දෙපැත්තේ ප්‍රතිලෝමය ගන්න නැත්නම් පරස්පරය ගන්න ඕනේ නේද? එහෙනම් නැත්තම් මේකට අනුව දෙපැත්තම 1.12 බිංදුවෙන් බෙදන්න ඕනේ නේද? ඒකට පුළුවන් ගන්න. එතකොට එනවා අපිට උත්තරේ $1 එකක් සමානයි දෙපැත්තම 1.12 බිංදුවෙන් බෙදුවොත් එක බෙදීම 1.12 බිංදුව නේද? ඒයි යුරෝ. දැන් මොකද කරන්නේ? මේකයි ගත්තොත් පොඩි සමානත්වයක් තියෙනවා. මොකද ඒ සමානත්වය? මේකයි ගත්තොත් පොඩි සමානත්වයක් තියෙනවා. මොකද සමානත්වය? මොකද සමානත්වය? USD එකට ගෙවන්න සමාන තියෙනවා. එකම ඩොලර් එකකට සමානයි නේද? අර සමගාමී සමීකරණ පොඩි කාලේ ඉගෙන ගත්තා නේද? දෙපැත්තම එක ගානකට සමානව අපිට ලියන්න පුළුවන් එහෙනම් ලියන්න පුළුවන් එක බෙදීම 1.12 බිංදුව යුරෝ සමානයි LKR 195.50 කියලා ගන්න පුළුවන් නේද? දැන් අපිට ඕනේ යුරෝ LKR කියන එක තේරුම මොකද්ද? 1 යුරෝ එකකට ඩොලර් කොච්චරක්ද කියන එක. රුපියල් කොච්චරක්ද කියලා තමයි හොයන්න ඕනේ නේද? එහෙනම් මේ පැත්ත එකක් කරන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම මේ ගානෙන් බෙදන්න ඕනේ නේද? එහෙනම් මෙතන බෙදුවාම එනවා 1 යුරෝ කියන එක අපි දන්නවා. මෙහෙම නෙන්නේ අතට LKR 195.50 බෙදීම එක බෙදීම 1.12 බිංදුවයි. අපි දන්නවා බෙදීම තිබ්බහම මෙහෙම උඩයට මාරු වෙනවා කියලා මතකයි නේද? මේක ඉගෙන ගත්තා නේද? එහෙනම් දැන් අපි ලියන්න පුළුවන් උඩයට මාරු කරලා 1 යුරෝ සමානයි LKR 195.50 වැඩි කිරීම 1.12 බිංදුවයි. නම් උත්තරය ඇවිල්ලා 1 යුරෝ එකක් සමානයි LKR 219.794 රුපියල් නිසා දශම ස්ථාන දෙකකින් නවත්තන්න. රුපියල් වල දශම ස්ථාන දෙක කරලා නැහැ නේද? රුපියල් නිසා දශම ස්ථාන දෙකකින් නවත්තන්න. උත්තරය ඇවිල්ලා යුරෝ LKR සමානයි 219.794. හරි මේ හද බෙර තේරෙනවද? කාටද තේරුණත් තැනක් තියනවද? කාටද තේරුණත් තැනක්? ඔව් සර් පැහැදිලි වෙනවා පොඩ්ඩක්. මේ විදිහට තමයි හරස් ප්‍රකාශනයක් හොයන්නේ. සමහර එක්සෑම් එකේ ඇවිල්ලා තියෙනවා හරස් ප්‍රකාශන හොයන්නත්. ඉතින් මේ වගේ ප්‍රකාශන දෙකක් දීලා හරස් ප්‍රකාශනයක් හදන්න ඉන්න පුළුවන්. හරි. ආයෙත් අපි නෝට් එකට ගියොත්
මේ ගාන පොඩ්ඩක් කියන්න චුට්ටක් අමාරුයි. කවන්නේ චුට්ටක් කියවන්න මේක. එච්චර අමාරු ගාන එක්සෑම් එකට එන්නේ නැහැ. නමුත් අපි try එකක් දෙමු අමාරු ගානක් හදන්න. ඒක ලේසි ගානනුත් හදන්න පුළුවන් නේද? අමාරු ගාන පුළුවන් වුණොත් ලේසි ගානත් ලේසියෙන්ම ගන්න පුළුවන් නේද? මේ කියනවා ලංකාවේ තේ අපනයන කරුවෙක් ඉන්නවලු. අපනයන කරුට යුරෝ හම්බෙලා තියෙනවලු. ඒ යුරෝ විකුණලා යාට රුපියල් කොච්චරක් ගන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒක අහන්නේ එයාට මේ හම්බෙන යුරෝ විකුණලා රුපියල් කොච්චරක් ගන්න පුළුවන්ද කියලා අහන්නේ. ඊට මෙයාට එක යුරෝයක් හම්බ වෙනවා කියලා. එක යුරෝ එකකට එයාට රුපියල් කොච්චරක් හම්බ වෙනවද කියලා අහන්නේ. මේක ලේසියෙන්ම හදන්න තිබ්බ කොහොමද? යුරෝ LKR රේට් එක දීලා තිබ්බනම් ලේසියෙන්ම හදන්න තිබ්බ නේද? නමුත් අවාසනාවකට යුරෝ LKR රේට් එකක් දීලා නැහැ. අපිට දීලා තියෙන යුරෝ USD රේට් එකයි USD LKR රේට් එකයි නේද? කපාටම උත්තරේ ගන්න බෑ නේද? හරි පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. මේක විනාඩියක් විතර දෙන්න චුට්ටක් හිතන්න. කොහොමද අපි මේක හදන්නේ? එච්චර අමාරු ගණන් එක්සෑම් එකට එන්නේ නැහැ. මුත් අපි හදලා බලමු. හදන්න විදියක් හිතුණාද? බලමු මේක හදන්න පාත් එක හදමු. ඉස්සෙල්ලාම කොහොමද? අපේ තියෙන යුරෝ USD රේට් එක යුරෝ USD ඉතල තියෙනවා 1.3225 නේද? ඊළඟට USD LKR ඉතල තියෙනවා 132.50යි ඇටයි කියලා. ඒතර මට හම්බෙන්නේ එක යුරෝ එකක්. මට ඕනේ මේ යුරෝ එක විකුණලා රුපියල් කරගන්න. එහෙනම් මට මොකද්ද කරන්න පුළුවන්? මට හම්බෙන එක යුරෝ එක ඉතින් මට එක යුරෝ එකයි තියෙන්නේ කියලා. මගේ යුරෝ එක දීලා මට ගන්න පුළුවන් USD නේද? ඉස්සලාම යුරෝ දීලා ඩොලර්ස් ගන්න පුළුවන්. ඒ ඩොලර්ස් ටික දීලා මට පුළුවන් ඕන්න මට රුපියල් ගන්න නේ. මේක තමයි වගේ පියවර තුන. පියවර තුනකින් තමයි මේ ගණන් කරන්න වෙන්නේ. එහෙම කරන්න හේතුව තමයි යුරෝ LKR රේට් එක දීලා නැති නිසා. ඉස්සල්ලාම මම මොකද කරන්න ඕනේ? මගේ යුරෝ ටික දීලා ඩොලර්ස් මිලදී ගන්න ඕනේ. ඊළඟට ඒ ඩොලර්ස් ටික විකුණලා රුපියල් කරගන්න ඕනේ. එහෙනම් මට කියන්න බලන්න. එක යුරෝ එකක් විකුණුවොත් මට ඩොලර්ස් කොච්චරක් හම්බ වෙනවද? කියන්න බලන්න. මම එක යුරෝ එකක් විකුණුවොත් මට ඩොලර්ස් කීයක් හම්බ වෙනවද? 32.20ක් හම්බ වෙනවා. 32.20ක් නේද? මට යුරෝ විකුණන්න පුළුවන් බැංකුව මිලදී ගන්න අගයට බැංකුව මගෙන් යුරෝ මිලදී ගන්න 1.2යි බිංදුවට. එහෙනම් මට එක යුරෝ එකක් විකුණලා ඩොලර්ස් ගන්න පුළුවන් මෙච්චරක්. දැන් මං ගාව ඩොලර්ස් තියෙනවා. ඊළඟ මට කියන්න බලන්න එක ඩොලර් එකක් විකුණුවොත් රුපියල් කොච්චරක් හම්බ වෙනවද?
ඩොලර් එකක් විකුණුවොත් රුපියල් කොච්චරක් හම්බ වෙනවද? 132.50. 132.50. මං ගාව ඩොලර්ස් කීයක් තියෙනවද? 1.3220. 1.3220 කියන්නේ එක ඩොලර් එකට 132.50ක් හම්බ වෙනවා නම් ඩොලර් 1.3220 රුපියල් කොච්චරද කියලා බලන්න ඕනේ. හරිම ලේසි මොකද ගන්න තියෙන්නේ. LKR 132.50 වැඩි කරන්න ඕනේ. අර ඉස්සලා කිව්වා වගේ එක පෑනක් රුපියල් 10 නම් පෑන් 10ක් කීයද? ඒ වගේ ප්‍රශ්නයක් නේද? 1.3220 ඉතින් උත්තරේ කීයක් නේද? LKR කොච්චරක් හම්බ වෙනවද? 175.16. 132.50 කිරීම 1.2 හම්බෙනවා 175යි 10 පහක් හම්බෙනවා රුපියල්. හරි මොකද අපේ පියවර ටික එහෙනම් මොකද කරේ මං ගාව එක යූරෝ එකක් තිබ්බා. මේ යූරෝ එක දීලා ඩොලර් සම්බුණා USD 1.220ක්. ඒ ඩොලර්ස් ටික දීලා මට රුපියල් හම්බුණා 175යි 10ක්. මේ තමයි පියවර ටික නේද? එහෙනම් එක යුරෝ එකකට වර රුපියල් හම්බ වෙනවා 175යි 10ක්. වෙනත් විදිහකින් අපි මොකද මේ කරේ? අපි දැන් ලියන්න පුළුවන් එක යුරෝ එකක් සමානයි රුපියල් 175යි 10 නේද? නේද? අපි නැතිදී මොනවද අපි කරාද? යුරෝ LKR ක්‍රොස් රේට් එක වල තියෙන්නේ නේද? 175යි 10. යුරෝ එක රුපියල් මෙච්චරක් හම්බ වෙනවා. හරි. ගානද වැඩි පැහැදිලිද? තේරුණාද? තේරුණා නැද්ද? තේරුණා නැද්ද? එක ඩොලරයි මං ගාව යුරෝ තිබ්බා. යුරෝ ටික දීලා රුපියල් කරගත්තා නේද? හදු පැටි පැහැදිලිද? හදු පැටි පැහැදිලිද? පැහැදිලි නැද්ද? තේරුණා නැද්ද? තේරුණා නේද? සර් ආයෙ පොඩක් කියන්න සර්. හරි. මං ගාවේ මට විනිමය අනුපාත දෙකක් දීලා තිබ්බා නේද? එකක් යුරෝ USD 1.3225 කියලා එකක් දීලා තිබ්බා. ආයෙ දීලා තිබ්බා USD LKR 132.50යි 60යි කියලා දීලා තිබ්බා. ඊළඟට ගාන තිබ්බා මම අපනයන කරුවෙක් මට යුරෝ හම්බ වෙනවා කියලා තිබ්බා. අපනයන කරුව හැටියට මට මේ යුරෝ ටික දීලා රුපියල් කරගන්න ඕනේ. දැන් මට ඒක ලේසියෙන්ම කරන්න තිබ්බා යුරෝ LKR රේට් එකක් දීලා තිබ්බා. යුරෝ LKR රේට් එකක් දීලා තිබ්බේ නෑ නේද? ඒ නිසා මට කරන්න වෙන්නේ ඉස්සල්ලාම මම මට හම්බෙච්ච යුරෝ එක ඩොලර් කරලා ඒ ඩොලර් ටික විකුණලා තමයි රුපියල් වලට හරව ගන්න වෙන්නේ. දෙක පාට මට යුරෝ LKR වලට හරව ගන්න විදියක් නෑ. යුරෝ LKR රේට් එකක් දීලා නැති නිසා. ඒ නිසා මම මොකද කරේ? ඉස්සල්ලාම කරේ මං ගා තිබ්බ එක යුරෝ එකක් විකුණුවා. මම එක යුරෝ එකක් විකුණුවා මට හම්බුණා ඩොලර්ස් 1.3220ක්. එද මට ඩොලර් එකක් මට යුරෝ එකක් විකුණවන්න පුළුවන් බැංකුව මගේ මිලදී ගන්න ගන්නට. ඒතර යුරෝ එකක් බැංකුව මගේ මිලදී ගන්න ඩොලර්ස් 1.3220. දැන් මේ පියවර තමයි පළවෙනි පියවර. මම යුරෝ එකක් විකුණුවා මට ඩොලර්ස් 1.3220ක් හම්බුණා. ඊළඟට අපිට දීලා තියෙනවා එක ඩොලර් එකකට රුපියල් කොච්චරද කියලා. දැන් මම ගාව ඩොලර්ස් ටික තියෙනවා මම දැන් මේ ඩොලර්ස් ටික විකුණන රුපියල් කරගන්නවා. අපි ගාන දීලා තියෙනවා එක ඩොලර් එකක් විකුණුවොත් රුපියල් 132.50 කියලා අපි හොයාගත්තා. එහෙනම් අපි මොකද කරේ? එක ඩොලර් එකකට මෙච්චරක් නම් ඩොලර්ස් මෙච්චරකට රුපියල් කොච්චරක්ද කියලා බැලුවා. කියන්නේ ඩොලර්ස් 1.3220 රුපියල් කොච්චරක්ද කියලා බැලුවා. එතකොට එනවා අපිට රුපියල් 175.165ක් නේද? එහෙනම් එක යුරෝ එකක් විකුණලා මට ගන්න පුළුවන් රුපියල් 175.16. ඒක තමයි අපි හෙව්වේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. මේ පියවර ඔස්සේ ගන්න හදන්න. ඒතකොට වරදින්නේ ඉස්සල්ලාම යුරෝ ටික USD කරා ඊට පස්සේ USD ටික රුපියල් කරන්න ඕන. ඒ වගේ පියවරින් පියවර ගන්න හදන්න. ඒතර වරදින්නේ මෙච්චර අමාරු ගණන් එක්සෑම් එකේ එන්නේ නැහැ අතට. එහෙනම් ඒක තේරුණා නම් මේක ගෙදරදී හදන්න. හදලා බලන්න.
මේ කියන්නේ ජර්මන් ඉම්පෝර්ටර් කෙනෙක් ඉන්නවා එයාගාව යුරෝ තියනවලු එයාගේ යුරෝ ටික දීලා යාට GBP නිදි ගන්නවලු යුරෝ GBP රේට් එක දීලා නිසා මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම යුරෝ ටික GBP කරලා යුරෝ ටික ඩොලර් කරලා ඩොලර් ටිකෙන් GBP ගන්න තමයි වෙන්නේ ඉස්සෙල්ලාම යුරෝ විකුණලා ඩොලර්ස් ගන්නවා ඩොලර්ස් විකුණලා GBP මිලදී ගන්න වෙනවා ඒක තමයි ඒකේ පියවර ඉදදී හදලා බලන්න මේ හැදුව හා සමානයි ගාන හදන විදිය ඊළඟ බලමු විදේශ විනිමය සම්බන්ධයෙන් මතුවන අවදානම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් ගනුදෙනු නිරාවරණය පරිවර්තන නිරාවරණය සහ ආර්ථික නිරාවරණය හැටියට කොටස් තුනකට බෙදන්න පුළුවන් මේක එක්සෑම් එකේදී ඇහුවා මේ සොඳට බලා ගන්න විදේශ විනිමය නිසා මතුවෙන්න පුළුවන් අවදානම් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි ගනුදෙනු නිරාවරණය පරිවර්තන නිරාවරණය සහ ආර්ථික නිරාවරණය හැටියට කොටස් තුනක් තියෙනවා ඉස්සලා බලමු ගනුදෙනු නිරාවරණය කියන්නේ මොකක්ද කියලා ගනුදෙනු නිරාවරණය කියලා කියන්නේ අපි අපනයනය කරනවා හිතමු අපි අපනයනය කරන්නේ හිතමු ජපානයෙන් මම වාහනයක් මිලදී ගන්න හදනවා ඒතර ජපානයක් වාහනයක් මිලදී ගන්න යනකොට අදවම සල්ලි ගෙවන්න ඕනද සාමාන්‍යයෙන් ආනන අපනයනය ගැන අවබෝධයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි ඉන්වොයිස් එකක් ඕපන් කරනවා නේද LC එකක් නේ ඕපන් කරන්නේ නේද LC එකට සල්ලි අදම ගෙවන්න ඕනේද ගෙවන්නේ සාමාන්‍යයෙන් අද නෙමෙයි ගෙවන්නේ මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි LC එකට අපි සල්ලි ගෙවන්නේ. අපි හිතමු ඒත් අපි අර white board එකට ගියොත් පොඩ්ඩක් හිතමු අද USD නෙමෙයි අපි දැන් වාහනයක් නේ ගේන්නේ. හිතමු JPY LKR rate එක ඇවිල්ලා අද 1.8 බිඳුවයි කියන්නේ. අද තමයි JPY LKR rate එක අද මේක. අද තමයි වාහනයක් ගේන තීරණය කරේ. අතර වාහනයක් ගේන තීරණය කළා මම අද LC එකක් ඕපන් කරා. මම මේ LC එකට සල්ලි ගෙවන්නේ අද ඉඳලා මාසයක් ගියාට පස්සේ. අද වාහනයට සල්ලි ගෙවනවා නම් මට එක yen එකක් මිලදී ගන්න පුළුවන් LKR 1.80ක් දීලා. අද වාහනයට සල්ලි ගෙවනවා නම් මට 1.80ක් දීලා රුපියල් 1.80ක් දීලා yen එකක් මිලදී ගන්න තිබ්බා. හැබැයි නමුත් අද නේවම සල්ලි ගෙවන්නේ අද ඉඳලා මාසයක් ගියාට පස්සේ. අද ඉඳලා මාසයක් ගියාට පස්සේ JPY LKR rate එක මේ ගන්නම තියෙද? JPY LKR rate එක මේ ගන්නම තියෙද? නෑ. අද මාසයක් ගියාට පස්සේ JPY LKR rate එක 1.790යි කියන. දැන් මොකද වෙන්නේ? දැන් මම LC එක ක්ලෝස් කරන්න යද්දි එක yen එකක් මිලදී ගන්න රුපියල් කොච්චරක් දෙන්න ඕනේ? රුපියල් කොච්චරක් දෙන්න ඕනේ? 1.90 දෙන්න. 1.90ක් දෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? එදා සල්ලි නොගෙවා මාසයක් ගියාට පස්සේ සල්ලි ගෙවන්න යද්දි මොකද උනේ? එක yen එකක් මිලදී ගන්න 710ක් වැඩිපුර ගෙවන්න උනා නේද? උනාද නැද්ද? ගෙවන්න උනාද නැද්ද? උනා නේද? ඒ වගේ අවදානම් වලට තමයි ගනුදෙනු නිරාවරණය කියලා කියන්නේ. ගනුදෙනුවක් නිසා මතුවන අවදානමක් තමයි ගනුදෙනු නිරාවරණය කියලා කියන්නේ. ඒතර විදේශ විනිමයක් සම්බන්ධ ගනුදෙනුවක් කරන්න යද්දී මෙයාගේ අවදානමක් මත වෙන්න පුළුවන්. මේ තියෙන අපේ ඉම්පෝර්ටර් කෙනෙක්ගේ පැත්තෙන් ඉම්පෝර්ටර් කෙනෙක්ට තියෙන අවදානම තමයි රුපියල අවප්‍රමාණ වීම තමයි ඉම්පෝර්ටර් කෙනෙක්ට තියෙන අවදානම. ඩිප්‍රීෂিয়েට් වුණොත් තමයි ඉම්පෝර්ටර් කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් ආනයනකරුවෙක්ගේ පැත්තෙන් ගත්තොත් රුපියල අවප්‍රමාණ වීම තමයි එයාට තියෙන අවදානම. අපනයනකරුවට අවදානමක් තියෙනවද? මේ වගේ? ඔව්. එයාත් අද බාණ්ඩ අපනයනය කරලා අදම යට සල්ලි හම්බ වෙනවද? ඉතින් මම අපනයන කරුවෙක් නෑ. එයාට හම්බෙන්නේ මේ වගේ කාලයක් ගියාට පස්සේ නේද? එතෙන්දී අපනයන කරුවට අවදානමක් මතුවෙන්නේ රුපියල් අධි ප්‍රමාණය වුණොත් අව ප්‍රමාණය වුණොත්. අධි ප්‍රමාණය. අපනයන කරුවගේ පැත්තෙන් ගත්තොත් රුපියල් අධි ප්‍රමාණය වීම තමයි යාට අවශ්‍යදායක. රුපියල් අව ප්‍රමාණය වුණොත් එයාට වාසි නේද? ඇයි? යාගේ ඩොලර්ස් වලට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් හම්බ වෙන නිසා. හරි. ඒ වගේ වට තමයි අපි ගනුදෙනු නිරාවරණය කියලා කියන්නේ. ඒතර මේ වගේ එක්සෑම් එකට ඇහුවොත්
උදාහරණයක් සමග පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ බලමු පරිවර්තන නිරාවරණය කියන්නේ මොකක්ද කියලා. Translation exposure. පරිවර්තන නිරාවරණය උදාහරණයක් අපි ගමු. හරි. පිටමු මම පිටරට බැංකුවකින් ඩොලර් මිලියනක ණයක් ගන්නවාද? තුමු ජනවාරි 1 වෙනිදා. අද ඇවිල්ලා තුමු ජනවාරි 1 වෙනිදා කියලා. මම ලෝන් එකක් ගන්නවා ඩොලර් මිලියනයක. මම ලෝන් එකක් ගන්නවා USD මිලියනයක. ඒතර මේක මගේ බැලන්ස් ෂීට් එක සටහන් කරන්නේ කොහොමද? බැලන්ස් ෂීට් එකට ගියොත් වගකීම් පැත්ත නේද? වගකීම් පැත්තේ තුමු අනිත් පැත්තේ නේ වගකීම් පැත්තේ. USD 1 million ගත්තේ. මගේ බැලන්ස් ෂීට් එක ගත්තොත් balance sheet එක ගත්තොත් මේ පැත්තේ අපි හිතමු USD මේ පැත්තේ LKR loan එක හැටියට ඩොලර් වලින් 1 million තියෙනවා අද විනිමය අනුපාතය ඇවිල්ලා ජනවාරි 5 වෙනිදා විනිමය අනුපාතය ඇවිල්ලා USD LKR හිතමු 200යි කියලා. එහෙනම් රුපියල් වලින් ගත්තොත් මිලියන 200ක ණයක් තියෙනවා නේද? මේ balance sheet එකේ රුපියල් වලින් මිලියන 200ක ණයක් තියෙනවා ඩොලර් වලින් මිලියන 1 ණයක් තියෙනවා. දැන් බලමු මාසයක් ගියාට පස්සේ 1.31. තාමත් මගේ ලෝන් එක 1 මිලියන්ම තියෙනවා. මොකුත් දුන්නේ මම ගෙව්වේ නෑ ලෝන් එක. තාම 1 මිලියන් තියෙනවා. මේ තියෙන 1.1 තත්ත්වය, මේ තියෙන 1.31 තත්ත්වය ලෝන් එක ගත්තොත් ආයෙත් මගේ බැලන්ස් ෂීට් එක ගත්තොත් ඩොලර් වලින් 1 මිලියන්ම තියෙනවා. නමුත් 1.31 වුණාම USD LKR විනිමය අනුපාතය 210යි. දැන් රුපියල් වලින් මේ මගේ ණය ප්‍රමාණය කොච්චරද? දැන් රුපියල් වලින් මගේ ණය ප්‍රමාණය කීයද? දැන් 200මද? මිලියන 210යි. 210ක් වෙනවා නේද? මම අද මේ ණය ගෙවන්න ගියොත් මට රුපියල් මිලියන 210ක් අවශ්‍ය වෙනවා නේද? දැන් මොකද උනේ? මගේ බැලන්ස් ෂීට් එකේ පැත්තෙන් ලාභයක්ද පාඩුවක්ද උනේ? පාඩුවක්. පාඩුවක් නේද? මේ වගේ වර තමයි පරිවර්තන නිරාවරණය කියලා කියන්නේ. ඒ පරිවර්තන නිරාවරණය ඇති වෙන්නේ ගණදෙනුවක් නිසා නෙවෙයි බැලන්ස් ෂීට් එකේ තියෙන වත්කම් හා වගකීම් වලින් තමයි පරිවර්තන නිරාවරණයන් මතුවෙන්නේ. බැලන්ස් ෂීට් එකේ තියෙන විදේශීය මුදල් වලින් තියෙන වත්කම් හා වගකීම් දේශීය මුදලට පරිවර්තනය කරන්න ගියාම ඇති වෙන අවදානම් තමයි පරිවර්තන නිරාවරණ නැත්නම් පරිවර්තන අවදානම කියලා කියන්නේ. පැහැදිලි නේද? නම් දැන් අපි ඉගෙන ගත්තා පරිවර්තන අවදානම කියන්නේ මොකක්ද කියලා. ඊළඟට බලමු අවසාන අවදානම් වර්ගය ආර්ථික නිරාවරණය. ඊළඟ තමයි ආර්ථික නිරාවරණය. අපි ආර්ථික නිරාවරණ දහනක් ගමු. අපි මෙහෙම ගමු. පිටුමු USD INR rate එක දෙකයි USD INR rate එක 100 කියලා ගමු ලේසියට. USD LKR rate එක 200. පිටුමු මේ රටවල් දෙකේ ඉන්නවා එක්ස්පෝර්ටර් කෙනෙක්. ඉන්දියාවේ එක්ස්පෝර්ටර් ඉන්නවා, ඉන්දියාවලත් එක්ස්පෝර්ටර් කෙනෙක් ඉන්නවා, ලංකාවෙත් එක්ස්පෝර්ටර් කෙනෙක් ඉන්නවා. මේ දෙන්නම එක්ස්පෝර්ට් කරනවා කිසිදු ටයර් එකක්. ටයර්ස් එක්ස්පෝර්ට් කරනවා. මේ ටයර් එක ගත්තොත් ලංකාවේ මේ ටයර් එකේ මිල ඇවිල්ලා රුපියල් 200යි. රුපියල් 200ක් වෙනවා ලංකාවේ මේ ටයර් එක. ඉන්දියාවේ ගත්තොත් ඉන්දියන් රුපියල් වලින් මේ ටයර් එක ඉන්දියන් රුපියල් 100ක් වෙනවා. දැන් පිටු මේ ආනයනකරු ඉන්නේ ඇමරිකාවේ. හරිද? තර පේන ඇද්දේ මේ ආනයනකරුවට ඉන්දියාවෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ, ලංකාවෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊයේ $1 එක ටයරයක් ගන්න පුළුවන් නේද? එහෙම නේද?
මම මේ උදාහරණට අනුව ටයර් එකක් ඇමරිකාවේ නානන කරුට ඉන්දියාවෙන් ටයර් එකක් ගන්නත් පුළුවන් ඩොලර් එකක් දීලා ලංකාවෙන් ටයර් එකක් ගන්නත් පුළුවන් ඩොලර් එකක් දීලා නේද? එහෙම නේද? පුළුවන්ද බෑද? ඔව් පුළුවන්. පුළුවන්. හරි. දැන් මෙහෙම තියෙනකොට ඉන්දියානු ආණ්ඩුව හිතමු හරි හිතනවා ඉන්දියන් රුපියල අවප්‍රමාණය කරන්න කියලා. එයා හිතමු අසාමාන්‍ය ලෙස ඉන්දියන් රුපියල 200 දක්වා අවප්‍රමාණය කරනවා. මොකද කරේ 100 තිබ්බ ඉන්දියන් රුපියල 200 දක්වා අවප්‍රමාණය කරනවා. දැන් අර ඇමරිකාවේ ඉන්න ආනයනකරුට මොකද වෙන්න තාත්තේ? දැන් ටයර් වල මිල ගණන් වෙනස් වුන්නේ නැහැ. තාම ටයර් වල මිල ගණන් මේකම තමයි. දැන් මොකද කරන්න පුළුවන්? දැන් ඉන්නේ ඇමරිකාවේ ආනයනකරුට ලංකාවෙන් ටයර් ගන්න එකද ලාභ? ඉන්දියාවෙන් ටයර් ගන්න එකද ලාභ? ලංකාවෙන් ගන්න එක ලාභ. දැන් එක ඩොලර් එකක් දුන්නාම ඉන්දියන් රුපියල් කොච්චරක් හම්බ වෙනවද? දැන් අප්‍රමාණ නිසා ඉන්දියන් රුපියල් කොච්චරක් හම්බ වෙනවද? 200ක් හම්බ වෙනවා. ඉන්දියාවේ ටයර් එක මිල කීයද? 100යි. 100යි. එහෙමනම් දැන් මේ පුද්ගලයාට එක ඩොලර් එකක් දීලා ටයර් කීයක් මිලදී ගන්න පුළුවන්? දෙකක් ගන්න පුළුවන් ඉන්දියාවේ. දෙකක් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ එයාගේ එක ඩොලර් එකකට ටයර් කොච්චරක් ගන්න පුළුවන්? එකයි. එකයි. එහෙමනම් මේ පුද්ගලයා ලංකාවෙන්ද භාණ්ඩ ආනයනය කරන ඉන්දියාවෙන්ද? ඉන්දියාවේ. ඉන්දියාවේ. ලංකාවෙන් යාට ආනයනය කරන එක අවශ්‍යදායකයි නේද? ඒතර මේ වගේ වර තමයි ආර්ථික නිරාවරණය කියලා කියන්නේ. ඒතර මේ ආර්ථික නිරාවරණය මතුවෙන්නේ මගේ කර්මාන්තයේ දෙයක් නිසා නෙවෙයි වෙනත් රටක ක්‍රියාමාර්ගයක් නිසා ඇති වෙන්න පුළුවන් දෙයක් නේද? මේ ඉන්දියාව යාගේ රුපියල අප්‍රමාණය කරපු නිසා මගේ කම්පැනි නිෂ්පාදනය කරන ටයර් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන් නේද? ඒ වගේ අවදානම් වලට තමයි ආර්ථික නිරාවරණය කියලා කියන්නේ. පැහැදිලිද? මගේ උදාහරණය පැහැදිලි නැද්ද? පැහැදිලි. ඒ තමයි චීනය වගේ රටවල් තමුන්ගේ මුදල් ඒකකයේ බලෙන් අවප්‍රමාණය කරන්නේ. මොකද චීනය තනිකරම රැඳෙන්නේ අපනයනය කිරීම මත නේද? එයා බලන්නේ හැමතිස්සෙම භාණ්ඩ අපනයනය කරනවා. අපනයනය කරනකොට ඒ රටේ මුදල් ඒකකයේ අවප්‍රමාණය වෙන තරමට යට වාසි නේද? මේ උදාහරණට අනුව දැන් ඉන්දියාව රුපියල් 100 ඉඳලා 200 දක්වා අප්‍රමාණය කරපු නිසා ඉන්දියාවේ අපනයන වැඩි වෙනවා නේද? ඒ වගේ තමයි චීනෙත් කරන්නේ. චීනෙත් යාගේ මුදල් ඒකකයේ පුළුවන් තරම් අවප්‍රමාණය කරන තමයි බලන්නේ. ඒතර පේන ඇති කිසියම් රටක මුදල් ඒකකයේ අප්‍රමාණය වෙන එක එක්තරා අතකින් නරකම නෑ නේද? නේද? නරකම නෑ නේද? ලංකාවේ රුපියලත් අප්‍රමාණය වෙන එක පැත්තකින් නරකම නෑ නේද? ලංකාවේ අපනයන වැඩි වෙන්න පුළුවන් නිසා. නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ලංකාව ආනයනය කරනවා අත්‍යවශ්‍ය භාණ්ඩ. ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන නිසා බැරි වෙලාවත් රුපියල අප්‍රමාණය වුණොත් අර ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ඉහළ ගිහිල්ලා ලංකාවේ විශාල වශයෙන් උද්දමනය ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ. මොකද අපි තෙල් කියන දේවල් ආනයනය නොකර ඉන්න බෑ නේද? කීයක් දීලා හරි ගන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. හරි කමන්නේ මේ දවස්වල කතා වෙන ලොකු නේද? රුපියල අප්‍රමාණය වීම ගැන. විද්‍යුත් සංචිත අඩු වෙලා තියෙනවා කියලා කතා වෙනවා නේද? යගේ පොඩ්ඩක් ආර්ථිකයේ මේ දවස්වල වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න. මොකද මේ දවස්වල තමයි කට්ටිය පේපර් එක හදන්නේ. මේ දවස්වල ලංකාවේ ආර්ථිකයේ වෙන දේවල් වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අර ෆයිනෑන්ෂල් ටයිම්ස් වගේ පේපර් එකක් අරගෙන බලන්න. මේ දවස්වල විශේෂයෙන්ම කතා කරන විදේශ සංචිත අඩුවීම ගැන. විදේශ සංචිත අඩු වුණොත් වෙන්න පුළුවන් දේවල් ගැන කතා වෙනවා නේද? පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා විදේශ විනිමය නිසා මතුවෙන්න පුළුවන් අවදානම් වර්ග තුනක් තිබ්බා. ගණදෙනු අවදානම, පරිවර්තන අවදානම සහ ආර්ථික අවදානම කියලා කොටස් තුනක් තියෙනවා. ඒතර මේ අවදානමෙන් මිදෙන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ක්‍රියාමාර්ග දෙක තමයි එකක් ව්‍යුත්පන්න යොදාගෙන මේ අවදානම නැති කර ගන්න පුළුවන්. අනිත් ක්‍රියාමාර්ගය තමයි ව්‍යුත්පන්න භාවිතා නොකර මේ අවදානම නැති කර ගන්න විදිය. ව්‍යුත්පන්න කියලා ඩෙරිවේටිව් සහල ඇති නේද? ඒතර සමහර අවදානම් තියෙනවා ව්‍යුත්පන්න භාවිතා කරලා නැති කර ගන්න පුළුවන්. සමහර ඒවා දෙන ව්‍යුත්පන්න භාවිතා නොකරම නැති කර ගන්න පුළුවන්. ඒ විදේශ විනිමය අවදානම ගත්තත් මේ ව්‍යුත්පන්න භාවිතා කළත් පුළුවන් මේ අවදානම අඩු කර ගන්න. ව්‍යුත්පන්න භාවිතා නොකරත් අඩු කර ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු ව්‍යුත්පන්න භාවිතා නොකර මේ අවදානම් නැති කර ගන්න විදිය. මොනවද මේ අවදානම්? අවදානම් තුනක් තිබෙනවා. ගණදෙනු අවදානම, පරිවර්තන අවදානම සහ
ආර්ථික අවදානම කියලා තුනක් තිබ්බා. අපි බලමු එහෙනම් ඉස්සලාම අවදානම ඇති කර ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි දේශීය මුදලෙන් ඉන්වොයිස් කිරීම. අපි හිතමු මම අපනයනකරුවෙක් මම ආනයනය කරනවා කියලා. ජපානයට ජැපනීස් යෙන් වලින් ගෙවන්න නැතුව රුපියල් වලින් ගෙවනවා. මම රුපියල් වලින් ගෙවනවා නම් හරි. අපි හිතමු රුපියල් වලින් ගෙවනවා. යෙන් වලින් ගෙවන්න නැතුව. ඒ රුපියල් වලින් ගෙවනවා නම් US JPY LKR රේට් එක ආප්‍රමාණය වුණත් වෙන ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ සර් රුපියල් වලින් ගන්න නෑනේ. ඒ දෙක ක්‍රමයක් තමයි දේශීය මුදලෙන් ඉන්වොයිස් කරන්න පුළුවන් නම් දේශීය මුදලෙන් ඉන්වොයිස් කරන්න ඕනේ. අපනයන කරුවන්ටත් ලේසි රුපියල් වලින් ඉන්වොයිස් කරන්න පුළුවන් නේද? ප්‍රධාන ප්‍රශ්නේ තමයි ලංකාවේ රුපියල පිළිගන්නේ නැහැ. නමුත් මේ දේ කරන්න පුළුවන් යුරෝපයේ ඉන්න අපනයනකරුවෙක්ට යුරෝපයේ ඉන්න ආනයනකරුවෙක්ට නේද? ඇමරිකාවේ ඉන්න අපනයනකරුවෙක්ට වගේ පුද්ගලයෙක්ට නම් මේ දේ ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒතර මේ දේශීය මුදල ඉන්වෙස්ට් කිරීම කියන එක ලංකාවේ කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. නමුත් අර දියුණු රටක ඉන්න පුද්ගලයෙක්ට ඒක හරියට. ඊළඟ තමයි ගෙවීම් ඉක්මන් කිරීම සහ පමා කිරීම. අපි හිතමු මේ දවස් රුපියල් මොකද වෙන්නේ? අප්‍රමාණ වෙනවා. අප්‍රමාණ වෙනවා. ඔයා ආනයනකරුවෙක් නම් මේ දවස්වල මොකද කරන්න ඕන? ඉන්වොයිස් වලට ඉක්මනින් ගෙවනවද ටිකක් පරක්කු කරලා ගෙවනවද? ඔයා බාණ්ඩ ආනයනය කරන්න ඉන්න කෙනෙක්. LCs වල ගෙවන එකද හොඳ පරක්කු කරලා ගෙවන එකද හොඳ? ඉක්මනින් ගෙවන. පුළුවන් තරම් ඉක්මනින් ගෙවන්න ඕනේ නේද? මොකද එහෙම වුණොත් රුපියල් අප්‍රමාණ වෙන්න කලින් අඩු රුපියල් ප්‍රමාණයක් දීලා විදේශීය මුදල් මිලදී අරගෙන අර ආනයන බිල් වලට ගෙවන්න පුළුවන් නේද? ඒ නිසා ආනයනකරුවෙක්ට මේ දවස්වල කරන්න පුළුවන් තරම් ඉක්මනින් ඒවට ගෙවන්න ඕනේ. අපනයනකරුවෙක්ට මොකද කරන්නේ? පමා කරලා ගෙවන්න. ඔයාගේ ඩොලර්ස් ටික ඉක්මනින් රුපියල් කරනවද පරක්කු කරනවද? පුළුවන් තරම් පරක්කු කරලා තමයි රුපියල් වලට පරිවර්තනය කරන්න ඕනේ නේද? ඒක තමයි ගෙවීම් ඉක්මන් කිරීම සහ පමා කිරීම කියලා කියන්නේ. විදේශ විනිමය ගමන් කිරීම දිශාව ගැන බලලා රුපියල් අප්‍රමාණ වෙනවා කියලා හිතුනොත් ආනයනකරුවෙක් නම් ඉක්මනින් සල්ලි ගෙවනවා. අපනයනකරුවෙක් නම් අර LKR වලට හරවන එක චුට්ටක් පරක්කු කරලා තියාගෙන ඉන්නවා. ඒක තමයි ගෙවීම් ඉක්මන් කිරීම සහ පමා කිරීම කියලා කියන්නේ. ඊළඟට තියෙනවා තුලනය කියලා එකක්. තුලනය කියලා කියන්නේ විදේශීය මුදල් ලැබීම් වලින්ම ගෙවීම් කරන්න පුළුවන්. ඒවට අපි කියන තුලනය. මේක කිරීම සඳහා අදාළ සමාගම භාණ්ඩ අපනයනය කරන එකත් ආනයනය කරන කියන එකත් දෙකම කරනවා නම් එයාට මේ දේ කරන්න පුළුවන් නේද? එයාගේ අපනයන ලැබීම් වලින්ම ආගේ ආනයන වලට ගෙවන්න පුළුවන් නම් එයාට විදේශ විනිමය අවදානමක් තියෙනවද? අවදානමක් නැහැ නේද? මේ විදේශ විනිමය අවදානම මතුවෙන්නේ අර විදේශීය රටකින් හම්බෙන මුදල් රුපියල් වලට හරවන්න ගියාම එක්කෝ රුපියල් දීලා විදේශීය මුදල් මිලදී ගන්න ගියොත් තමයි මේ අවදානම මතුවෙන්නේ. එයාට පුළුවන් නම් එයාගේ ඩොලර්ස් වලින් එයාට හම්බෙන ඩොලර්ස් වලින් ඩොලර්ස් ගෙවන්න. එයාටත් එතකොටත් විදේශ විනිමය අවදානමක් නැහැ. ඒක තමයි තුලනය කියලා කියන්නේ. අන්තිම දේ තමයි කිසිවක් නොකර සිටීම. කිසිවක් නොකර සිටීම සමහර වෙලාවට වාසිදායකයි. නමුත් ලංකාව වගේ නෙමෙයි. වෙනත් රටක මුදල් එකයක් ගත්තොත් යුරෝ වගේ මුදල් එකක් ගත්තොත් සමහර කාලවලදී අප්‍රමාණ වෙනවා. සමහර කාලවලදී අධි ප්‍රමාණය වෙනවා. දිගු කාලයක් ගත්තොත් මේ දෙකම අන්තිමට බිඳුවක් වෙනවානේ. සමහර කාල අධි ප්‍රමාණය වෙනවා, සමහර කාල අප්‍රමාණ වෙනවා. ඒ මොකුත් නොකර හිටියම සමහර වෙලාවට වාසියක් වෙන්න පුළුවන් ඒ වගේ රටක ඉන්න කෙනෙක්ට. ඊළඟ බලමු ව්‍යුත්පන්න මාර්ග මොනවද තියෙන්නේ කියලා. ව්‍යුත්පන්න මාර්ගය යටතේ ව්‍යුත්පන්න ගිවිසුම් හතරක් තියෙනවා. ඉදිරි ගිවිසුම්, අනාගත ගිවිසුම්, මනාප ගිවිසුම් සහ මුදල් හෝමාර්ග ගිවිසුම් හැටියට මේ ටික ඔක්කොම අපි ඉගෙන ගන්න ඕනේ. ලංකාවේ ගත්තොත් ව්‍යුත්පන්න මාර්ග වලින් බහුලවම භාවිතා කරන ඉදිරි ගිවිසුම් ලංකාවේ අනාගත ගිවිසුම් කියලා જાතියක් නැහැ. ඒක හේතුවෙන් පස්සේ කියන්නම්. මනාප ගිවිසුම් ලංකාවේ ගත්තොත් හරිම ස්වල්ප වශයෙන් තමයි භාවිතා වෙන්නේ. ඊළඟ මුදල් හෝමාරු ගිවිසුම් ගත්තොත් ඇත්තටම භාවිතා වෙන්නේ නැති තරම් තමයි හරිම පොඩි ප්‍රමාණයක් තමයි මුදල් හෝමාරු ගිවිසුම් ලංකාව තුල තියෙන්නේ. හරි. එහෙනම් මේකට එන්න කලින් අර මම කිව්වනේ කලින් එක්සෑම් පේපර්ස් වල ප්‍රශ්නයක් මම ෂෙයා කරා කියලා නේද? ඒකට පොඩ්ඩක් ගියොත් අද පඩකින් ඕපන් වෙනවා. මේක හම්බුලා නේද හැමෝටම? විදේශ විනිමය
විදේශීය පාඩුවේ එක්සෑම් එක ප්‍රශ්න හැමෝටම හම්බුණා නේද? හම්බුණා නේද? ක්ලාස්රූම් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා සර්. නේ ඔව්. මේ 2019 ගත්තොත් ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා. 2019 මාර්තු ගත්තත් ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා වෙනද නේද? එදාමන්ගේ විදේශීය පාඩුවේ හැමදාම ලකුණු 20ක ප්‍රශ්නයක් තිබ්බා. මේ අන්තිම 2020 තිබ්බ එක්සෑම් එකේ ලකුණු 20ක ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ බොහෝ විට මේ අවුරුද්දේ ලකුණු 20ක ප්‍රශ්නයක් එන්න තියෙන chance එක හරිම වැඩි. මේ 2018 ලකුණු 20ක් තියෙනවා. ඒ 2020ට කලින් තිබ්බ හැම සැරේම වගේ ලකුණු 20ක ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. හරි මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කියව මේ 2017 මාර්තු. ඉතින් කතා කරපු දේ සම්බන්ධව මේකේ කොකෝ ඔයිල් සමාගම කියන ගාන පොඩ්ඩක් කියවන්න බලන්න. Is that can be asli කියනවා සමාගම සතුව ස්වභාවික ආවරණ ඇති බැවින් විනිමයගේ පහත වැටීම මගින් එයට කිසිදු බලවෑමක් ඇති නොවන බවට ප්‍රධාන මූල්‍ය නිලධාරී පැහැදිලි කරයි. ස්වභාවික ආවරණ යන්නේ නදාර්ථය කුමක්ද? මොකද්ද ස්වභාවික ආවරණය කියලා කියන්නේ? මේ ගානට මොකක්ද මේ ස්වභාවික ආවරණය කියලා කියන්නේ? මොකද්ද ස්වභාවික ආවරණය කියලා කියන්නේ මේ ගානට? ආනයන සහ අපනයන දෙකම කිරීම. ඔව් මේ ආනයන සහ අපනයන කරන නිසා එයාගේ අපනයන වලින් ආනයන වලට ගෙවන්න පුළුවන් නේද? ඒක තමයි ස්වභාවික ආවරණය කියලා කියන්නේ. නිසා මේ විදේශීය මේ අවදානමක් තියනවද? රුපියල් ආදී ප්‍රමාණ වල තව ප්‍රමාණ ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්නයක් තියනවද? නැහැ නේද? ඒකට රුපියල් වලට පරිවර්තනය කිරීම අවශ්‍යතාවයකුත් නැහැ. රුපියල් දීලා ඩොලර්ස් මිල දෙගෙන අවශ්‍යතාවයකුත් නැහැ නේද? ඒ නිසා යාට කිසිම විදේශීය අවදානමක් නැහැ. එයි යාගේ ඩොලර්ස් වලින් යාගේ ඩොලර්ස් වලට ගෙවන්න පුළුවන්. ඒක තමයි ස්වභාවික ආවරණය කියලා කියන්නේ. එතන එක්සෑම් එකේ එන ප්‍රශ්න අමාරු නැහැ. ලේසි ලකුණු 5ක් ගන්න පුළුවන් නේද? හරි. ඒක දෙවෙනි එක. කොකෝ ඔයිල් සමාගම තමන්ගේ අපනයන වල අගය වඩා වැඩි අගයක ආනයන ප්‍රමාණයක් සිදු කරන්නේ නම් මූල්‍ය තත්ත්වයට එහි බලපෑම කුමක්ද? දැන් කියනවා අපනයන වලට වඩා ආනයන වැඩිලු. ඒ වගේම කියනවා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පහත වැටීම තුළින් තම සමාගමට යම් අවදානමක් ඇති වේයයි සමාගමේ තනි අයිතිකරුවා වන ප්‍රනාන්දු මහතා ඔහුගේ ප්‍රධාන මූල්‍ය නිලධාරියෙකුගෙන් විමසා ඇත. එහෙනම් දැන් තත්ත්වය මොකක්ද? දැන් ස්වභාවික ආවරණයක් තියනවද? අපනයන වලට වඩා ආනයන වැඩිලු. දැන් ස්වභාවික ආවරණයක් තියනවද? නැහැ. අඩුයි. දැන් ස්වභාවික ආවරණයක් නෑ. සම්පූර්ණ ස්වභාවික ආවරණයක් නෑ නේද? එතකොට මොකක් වේද? රුපියල් අප්‍රමාණ වුණොත් බලපෑම මොකක්ද? පාඩු වෙන්න පුළුවන්. ඔව් මේක තනි වාක්‍යයෙන් උත්තර ලියන්න පුළුවන්. අවාසිදායකයි කියලා ලිව්වොත් ලකුණු 5ක් දුන්නා. සමහරව මේකට පිටු වාක්‍යද ලියලා තිබ්බා. අවශ්‍ය නැහැ නේද? හරිම කෙටියෙන් උත්තර ලියන්න පුළුවන්. අවාසිදායකයි කියලා ලිව්වනම් ලකුණු 5ක් දුන්නා. හරි. ඒක තුන්වෙනි කොටසෙන් අහනවා පසුගිය දවස්වල තුල මැලේසියානු රින්ගිට් අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 30%කින් පහත වැටුණි. මැලේසියානු පාම් තෙල් ආනයනය කිරීමේදී සමාගමන මේ තත්ත්වය කෙසේ බලපාන්නට ඇද්ද? ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අප්‍රමාණීය වී ඇත්තේ ආසන්න වශයෙන් 18%කින් බව උපකල්පනය කරයි. දැන් මෙයා මොකද කරන්නේ? මැලේසියාවෙන් පාම් ඔයිල් ආනයනය කරනවා. ඒතර පේනවා ඇති මැලේසියානු රින්ගිට් එක තව ප්‍රමාණය වෙලා ශ්‍රී ලංකා රුපියල තව ප්‍රමාණය වෙලා. හැබැයි ශ්‍රී ලංකා රුපියලට වඩා වැඩි ප්‍රමාණයකින් මැලේසියානු රින්ගිට් අප්‍රමාණය වෙලා. එහෙමනම් ශ්‍රී ලංකා රුපියලකට ගන්න පුළුවන් මැලේසියානු රින්ගිට් ප්‍රමාණය වැඩි වෙලාද අඩු වෙලාද? එහෙම වුණොත් වැඩි වෙලා. වැඩි වෙලා. මොකද ලංකාවේ රුපියලට වඩා
මැලේසියන් රින්ගිට් එක අප්‍රමාණය වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම වැඩි වෙනවා කියන එක නේද? මැලේසියන් රින්ගිට්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අධි ප්‍රමාණය වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ රුපියලට ගන්න පුළුවන් මැලේසියන් රින්ගිට් ප්‍රමාණය වැඩි. එහෙමනම් මේක සමාගමට වාසිදායකද? වාසිදායකද අවශ්‍යදායකද? දැන් එක රුපියලක් දීලා ගන්න පුළුවන් පාම් තෙල් ප්‍රමාණය වැඩි වෙලාද අඩු වෙලාද? කලින්ට වඩා වැඩි වෙලා. වැඩි වෙලා. වාසිදායක. අපි හිතුව මැලේසියාවේ පාම් තෙල් මිල ගණන් වෙනස් වුන්නේ නැහැ කියලා හිතුවොත් අර අපි ඉස්සර ටයර් මිල වගේ දැන් මොකද වෙලා අපේ රුපියලට වැඩිපුර රින්ගිට් ගන්න පුළුවන් නිසා ඒ රින්ගිට් වලින් වැඩිපුර අපිට දැන් පාම් තෙල් ගන්න පුළුවන් නේද? ඒ නිසා මේක සමාගමට වාසිදායක තත්ත්වයක් නේද? තේරුණාද? තේරුණා නේද? එච්චරයි වාසිදායකයි තමයි ලියන්න තියෙන්නේ. එච්චරයි. ගානක් හදන්න කිසිම දෙයක් නැහැ. සමහරු ගණන් හදලා තිබ්බම ගණන්කදීම අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ හතරවෙනි කොටස. වොල්කෙන්දී ආශ්‍රිත නිෂ්පාදන චීනයට සහ අග්නිදිග ආසියානු රටවලට අපනයනය කිරීමට ප්‍රනාන්දු මහතාට අවශ්‍ය වී ඇත. ශ්‍රී ලංකා රුපියල තවදුරටත් තව ප්‍රමාණය වන බව පෙනී යන්නේ නම් ඔබ ප්‍රනාන්දු මහතාගේ තීරණය විමසා බලන්නේ කෙසේද? දැන් අපේ රුපියල තවදුරටත් තව ප්‍රමාණය වෙනවා කියලා කියනවා. එහෙමනම් අපනයනය කිරීම වාසිදායකද නැද්ද? අපනයනය කරන එක හොඳයිද නරකයිද? රුපියල අප්‍රමාණ වෙනකොට හොඳ තීරණයක්ද නැද්ද? හොඳයි. හොඳයි. $1 එකට හම්බ වෙන රුපියල් ප්‍රමාණය එන්න වැඩි වෙනවා නේද? රුපියල් අප්‍රමාණ වෙනවා කියන්නේ $1 එකට හම්බ වෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ අපනයනය කරාම යාර ඩොලර්ස් හම්බ වෙනවා. ඒ ඩොලර්ස් වලින් වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ගන්න පුළුවන් නිසා අපනයනය කිරීම වාසිදායකයි නේද? තමයි උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ඉතුරු ගණන් ටික ටිකක් පාඩම කරලා කරමු. අපි එනම් බලමු පළවෙනි ව්‍යුත්පන්න වර්ගය ඉදිරි විනිමය ගිවිසුම් මොනවද කියලා. ඉදිරි විනිමය ගිවිසුමක් කියන්නේ ඒතර මේ ව්‍යුත්පන්න උපකරණ ගත්තොත් එක්සෑම් එකේදී ව්‍යුත්පන්න උපකරණ 6ක් තියෙන ඉගෙන ගන්න. ඒ 6න් ඉස්සලා අපි දැනගන්න ඕන නිර්වචන. මොකද්ද මේ ව්‍යුත්පන්න උපකරණය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒක භාවිතා කරලා ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක භාවිතා කරලා අවදානම පාලනය කරගන්නේ කොහොමද කියලා විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ ටික තමයි බලාපොරොත්තු වෙන එක්සෑම් එකේදී අදාළ ව්‍යුත්පන්න වර්ගය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක භාවිතා කරලා ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අදාළ ව්‍යුත්පන්න වර්ගය භාවිතා කරලා අවදානම් පාලනය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම බලමු නිර්වචනය. ඉදිරි විනිමය ගිවිසුමක් කියලා කියන්නේ රියන ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස් කියලාත් කිසියම් දෙපාර්ශ්වයක් අතර කිසියම් අනාගත දිනයකදී කලින් එකඟ වූ මිලකට ගනුදෙනුවක් කිරීමට එකඟ වීම තමයි ඉදිරි විනිමය ගිවිසුමක් කියලා කියන්නේ. එහෙනම් කිසියම් ඉදිරි විනිමය ගිවිසුමක් ඇති වෙන්න කිසියම් දෙපාර්ශ්වයක් ඉන්න ඕනේ. අදාළ ගනුදෙනු සිද්ධ වෙන්නේ අනාගත දවසකදී. අනාගත දවසේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කලින් එකඟ වෙච්ච මිලකට. මේ ලක්ෂණ තුන තියෙනවා නම් ඒවට අපි කියනවා ඉදිරි විනිමය ගිවිසුම් නැත්නම් ඉදිරි ගිවිසුම් කියලා කියනවා. දැන් ඉදිරි ගිවිසුමක් ගත්තොත් දෙපාර්ශ්වයක් ඉන්න ඕනේ. ගනුදෙනුව අනාගත දිනයකදී සිද්ධ වෙන්න ඕනේ. අනාගත දිනයකදී ගනුදෙනුව සිද්ධ වෙන්නේ අපි කලින් තීරණය කරගත්ත මිලකට. ඒ වගේ වල තමයි ඉදිරි ගිවිසුමක් කියලා කියන්නේ. මේ ඉදිරි ගිවිසුම් කියන එක ආරක්ෂණයටත් යොදා ගන්නවා සමපේක්ෂණයටත් යොදා ගන්නවා. ආරක්ෂණය කියලා කියන්නේ අවදානම් පාලනය කර ගැනීම සඳහා යොදාගත්තොත් ඒවට අපි කියනවා ආරක්ෂණය කියලා. හෙජින් කියලා කියන වචන ප්‍රසිද්ධ නේද? හෙජින් කියන වචනේ. හෙජින් කියලා කියන්නේ ආරක්ෂණය. ආරක්ෂණය කියලා කියන්නේ අවදානම් පාලනය කර ගැනීම. සමපේක්ෂණය කියලා කියන්නේ ලාභ ලැබීමේ පරමාර්ථය මොකක් හරි ගනුදෙනුවක් කරනවා නම් ඒවට අපි කියනවා සමපේක්ෂණය කියලා. කිසියම් ලාභයක් ලැබීමේ අරමුණින් ගනුදෙනුවක් කරොත් ඒකට අපි කියනවා සමපේක්ෂණය කියලා. එතකොට මේ ඉදිරි ගිවිසුම් කියන එක සමපේක්ෂණයට යොදා ගන්නවා ආරක්ෂණයටත් යොදා ගන්නවා. ඊළඟට ඉදිරි විනිමය අනුපාතය ගත්තොත් ප්‍රධාන වශයෙන් එකට පොඩ්ඩක් ඉගෙන ගන්න කලින් ඉදිරි විනිමය අනුපාතය වෙන සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණය ඉතාම වැදගත්. මේක ලියා ගන්න. ටියුට් එකේ තියෙනවා මම කියන්නම්. ෆෝවර්ඩ් රේට් එක සමානයි ඉදිරි විනිමය අනුපාතය සමානයි F කියලා කිව්වේ ෆෝවර්ඩ් රේට් එක වර්තමාන විනිමය අනුපාතය නැත්නම් ස්පොට් රේට් එක වැඩි කිරීම 1 ධන RC
වැඩි කිරීම simple d බෙදීම d. වරහතා මේ සම්පූර්ණක බෙදන්න ඕනේ 1 ධන rb වැඩි කිරීම d යට d. මේක තමයි ඉදිරි විනිමය අනුපාතය හොයන සමීකරණ. මේක එක්සෑම් එකේ ඉතාම වැදගත්. හොඳට බලා ගන්න. ඔයාලට නෝට් එකේ තියෙන මේකම නෝට් එකට ගියොත් නෝට් එකේ මේ තියෙන සමීකරණයම තමයි F කියලා කිව්වේ forward rate එක. F කියලා කිව්වේ forward rate එක. forward rate එකේ ඉදිරි විනිමය අනුපාතය. spot කියලා කිව්වේ වර්තමාන විනිමය අනුපාතය. දැන් spot rate එක තමයි S කියලා කිව්වේ. F කියලා කිව්වේ forward කියන එක. සමානයි forward rate. S කියලා කිව්වේ spot rate. spot rate කියලා කිව්වේ වර්තමාන විනිමය අනුපාතය. forward කියලා කිව්වේ ඉදිරි විනිමය අනුපාතය. RC කියලා කිව්වේ මේ කියන්නේ counter currency සිංහලෙන් ලියන්නකෝ නේද? RC කියලා කිව්වේ ප්‍රති මුදල් ඒකකයේ පොලි අනුපාතය. RC කියලා කිව්වේ ප්‍රති මුදල් ඒකකයේ පොලි අනුපාතිකය. RB කියලා කිව්වේ එහෙනම් බේස් B කියන්නේ බේස් කියන එක මූලික මුදලේ පොලි අනුපාතය. ඊළඟට මේ D කියලා කියන්නේ capital D කියලා කියන්නේ දින ගණිත පදනම. දින ගණිත පදනම කියන්නේ මොකක්ද කියලා අපි බලමු. capital D වලින් කියන දින ගණිත පදනම මේ simple D වලින් කියන්නේ ඉදිරි ගිවිසුමේ කාලය. ඉදිරි ගිවිසුමේ කාලය. simple D වලින් කියන්නේ ඉදිරි ගිවිසුමේ කාලය. මේක ලියා ගන්නකො. RC කියලා කිව්වේ counter currency interest rate එහෙම නැත්නම් ප්‍රති මුදල් ඒකකයේ පොලි අනුපාතිකය. RB කියලා කිව්වේ base currency interest rate නැත්නම් මූලික මුදලේ පොලි අනුපාතය. capital D වලින් කියන්නේ දින ගණිත පදනම. simple D වලින් කියන්නේ ඉදිරි ගිවිසුමේ කාලය. ලියාගත්තද මේ සමීකරණය? ලියාගත්තද? ලියාගත්ත නේද? ලියාගත්තද? ඔව් සර්. හරි. හිතමු USD LKR ගත්තොත් මෙතන මූලික මුදල මොකක්ද? USD LKR කියලා ගත්තොත් මූලික මුදල මොකක්ද? USD. ඉවර මේ USD LKR හිට ගත්තොත් මේ තමයි ඩොලර් වල පොලි අනුපාතය. මේ තමයි LKR පොලි අනුපාතය. USD LKR කියලා ගත්තා. මේ base currency interest rate, මේ counter currency interest rate. උඩට ගන්න ඕනේ LKR පොලිය, යටට ගන්න ඕනේ ඩොලර් වල පොලිය. capital D කියලා කියන්නේ අවුරුද්දකට තියෙන දින ගණන. මේක මූල්‍ය කළමනාකරණයේදී සමහර රටවල් 365 භාවිතා කරනවා, සමහර රටවල් 360 භාවිතා කරනවා. ඔක ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් ගත්තොත් ඒ රටවල් භාවිතා කරන්නේ 365. ඒ වගේම ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති රටවල් ගත්තොත් ඒ රටවල් භාවිතා කරන්නේ 360. ඒක සම්මතයක් නෙවෙයි. එහෙම වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ක්‍රිකට් සෙල්ලම් කරන රටවල් ගමු. ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, ලංකාව,
බ්‍රිතාන්‍ය GBP මෙන්න මේ මුදල් ඒකක වලට අපි භාවිතා කරන්නේ 365ක් තියෙනවා කියලා තමයි ගන්න. මේ රටවල ඔක්කොම අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා නේ ඔසී නිව්සීලන්ත වල LKR GBP මේ මුදල් ඒකක වලට මේ කැපිටල් D හැටියට භාවිතා කරන්න ඕනේ 365. මේ ගන්නට අනුව LKR නිසා 365 භාවිතා කරන්න ඕනේ. ක්‍රිකට් සෙල්ලම් කරන දරවල් ගත්තොත් ඇමරිකාව, යුරෝපේ, කැනඩාව. මේ රටවල් ගත්තොත් 360 තමයි භාවිතා කරන්නේ. මේ ගන්න අනුව ඩොලර් වලට ගන්න වෙන්නේ 360. ඒකත් හොඳට මතක තියාගන්න. මුදල් ඒකකයේ අනුව මේ කැපිටල් D වලට එන අගය වෙනස් වෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරනවා නම් 365යි. ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත්නම් 360 ගන්න පුළුවන්. හරි. මේ සමීකරණය පැහැදිලිද? ඒ ගානක් හදමු. මේ සමීකරණේ තියෙන දේවල් පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නේද? හරි. එහෙනම් බලමු ගානකට ගිහිල්ලා. ඉන්ට්‍රස්ට් රේට් එක ගන්න කොහොමද සර්? ඉන්ට්‍රස්ට් රේට් එක ගාන දෙනවා. අපි ගානක් ගිහලා බලමු කිව්ව එකයි. අපි ගානකට යමු විතර තේරෙනවා. හරි මෙන්න මේ ගාන කියවන්න බලන්න. What is the 6-month forward FX rate for Euro USD given the following market rates? පහට දේවල් පදනම් කරගෙන මාස 6ක Euro USD ඉදිරි විනිමය අනුපාතය හොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා Euro USD වර්තමාන විනිමය අනුපාතය 1.4045යි. ඒ වගේම ඩොලර් පොලි අනුපාතික දීලා තියෙනවා 0.46යි කියලා. ඒ වගේම යුරෝ පොලි අනුපාතික දීලා තියෙනවා 1.45යි කියලා. හරි. එහෙනම් මේ දීලා තියෙන තොරතුරු අර සමීකරණ ආදේශ කරන්න බලන්න. आदेश करने बाद මෙතන හදන්න දාන්න समीकरण තමයි forward rate එක සමානයි spot rate එක විකිරීම එක ධන RC විකිරීම simple D පෙදීම අපිට තියෙන්නේ මේ උත්තරේ බෙදන්න ඕනේ ධන RD කිරීම D යට ස්පොට් රේට් එක කියලා තියෙන්නේ forward rate එක සමානයි ස්පොට් රේට් එක කියලා තිබ්බේ 1.32 බිඳුව නේද ස්පොට් රේට් එක වල 1.4.45 නේද sorry 1.4.45 හරි කිරීම එක දන දැන් මේ යුරෝ USD ගත්තොත් ප්‍රතිමුදල් ඒකකය මොකක්ද යුරෝ USD ගත්තොත් ප්‍රතිමුදල් ඒකකය මොකක්ද යඩේ කෙන Euro USD ගත්තොත් ප්‍රතිමුදල් ඒකකය මොකක්ද? මොකක්ද ප්‍රතිමුදල් ඒකකය? USD. එහෙනම් ප්‍රතිමුදල් ඒකකයේ පොලි අනුපාතිකය කීයද? 0.46 නේද 100ට. අපිට ගන්නේ 0.46 ප්‍රතිශත ලකුණ අයින් කරා ඊළඟට මේක මාස 6ක් නේ නේද? මාස 6ට දවස් 180ක් තියෙනවා නේද?
ඊළඟට ඩොලර් වලට දින ගණිත පදනමට අනුව දවස් කීයක් ගන්න වෙනවද? ඩොලර් වලට දවස් කීයක් ගන්න වෙනවද? අවුරුද්දකට 360යි. 360 ටිකට් ගන්න නැහැ නේද? අර මේසෙම තියා. මේ උත්තරේ අපි බෙදන්න ඕනේ අපහු බේස් කරන්සි ඉන්ට්‍රස්ට් රේට් එක නේද? ඒක දන අහන කරමු. එතන බේස් කරන්සි එක යූරෝ වල පොලි අනුපාතයක දීලා තිනවා 6.45 නේද? නම් 0.0.4 නේද? ඒ කිරීම 1180යි යුරෝ වල දවස් අවුරුදු දවස් කීයක් තියෙනවද? 365ද 365ද අපි ගන්න 300 යුරෝප එකේ ජර්මනි ක්‍රිකට් ගන්නවා ජර්මනි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ නේද? ප්‍රධාන වශයෙන් ඒ නිසා මොකද වෙන්නේ? ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත්නම් 360යි නේද? අර මේ රටවල් දෙකම ගත්තොත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. ඇමරිකාවත් නැහැ නේද? ඇමරිකාවත් ලොකුවර ක්‍රිකට් නැහැ නේ. ජර්මනිය වගේ ගත්තොත් ජර්මනිය ෆ්‍රාන්ස් ගත්තොත් යුරෝප එකේ නේව නේද? ඒ ජර්මනිය ෆ්‍රාන්ස් ඉතාලිය ගත්තොත් කොහොමවත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. ඒක 360 තමයි. මේක සුළු කරාම වෙනවා ෆෝවර්ඩ් රේට් එක. ඒක බානින් සුළු කරාම උත්තරේ. උත්තරේ 1.39776 මේ උත්තරයක් එනවා දැන් මට සුළු කරා මේ උත්තරයක් එනවා මේ උත්තරයක් එනවාද තව දාන්න සුළු කරා තව වෙලාව නේද? හරි කවන්නේ දැන් ගෙදරින් ඉන්නේ නේද? එමෙට සුළු කළා බලන්න මේ උත්තරේ එන්න ඕනේ 3.39776 කියන එක. ඒතර මේකේ තේරුම මොකක්ද? අපි දැන් හොයාගත්තා මාස 6ක යුරෝ USD forward rate එක. ඉදිරි විනිමය අනුපාතය නිර්වචනය කරේ කොහොමද? කොහොමද අපි ඉදිරි විනිමය අනුපාතය නිර්වචනය කරේ? කිසියම් දෙපාර්ශ්වයක් අතර කිසියම් අනාගත දිනයකදී එකඟ වූ මිලකට විදේශී විනිමය හෝමාරු කර ගැනීම සඳහා ගනුදෙනුවකට ආවොත් කියලා තමයි අපි කිව්වේ ඉදිරි විනිමය ගිවිසුමක් කියලා නේද? එහෙමනම් අද මම ඉදිරි විනිමය ගිවිසුම කරනවා යුරෝ USD ඉදිරි විනිමය ගිවිසුමකට රේට් එක තමයි 1.39776 මේ ගනුදෙනුව සිද්ධ කරන අද ඉඳලා මාස 6ක් ගියාට පස්සේ වෙළඳපොලේ කීයක් වුණත් මට කීයට මේ ගනුදෙනුව සිද්ධ කරන්න පුළුවන්? වෙළඳපොලේ මිල කීයක් වුණත් මට මොන රේට් එකකට මේ ගනුදෙනුව සිද්ධ කරන්න පුළුවන්? 1.39776 3.976 වෙළඳපොලේ මිල කීයක් වුණත් අද ඉඳලා මාස 6ක් ගියාට පස්සේ යුරෝ USD ගනුදෙනුව සිද්ධ කරන්න පුළුවන්. දැන් මට විදේශී විනිමය අවදානමක් තියෙනවද? ෆෝවර්ඩ් රේට් එකට આવන නිසා අවදානමක් තියෙනවද නැද්ද? තියෙන්න පුළුවන්. කොහොමද? කොහොමද? දැන් මම ෆෝවර්ඩ් රේට් එකට එග්‍රී වෙලා තියෙනවා. වෙළඳපොලේ කීයක් වුණත් 39.76ට උමාරු සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා විනිමය අනුපාතය අධි ප්‍රමාණය වුණත් අප්‍රමාණවත් වන ප්‍රශ්නයක් තියෙනවද? මගේ රේට් එක ලොක් කරන් ඉන්න. ප්‍රශ්නයක් තියෙනවද? ඉස්සෙල්ලා වගේ අවිනිශ්චිතතාවයක් තියෙනවද? ආනයනකරුවෙක් නම් අවිනිශ්චිතතාවයක් තියෙනවද? රුපියල අප්‍රමාණය වෙයිද කියලා බයෙන් ඉන්න ඕනේද දැන්? දැන් වාහන ආනයන උදාහරණයේදී යෙන් රුපියල අප්‍රමාණය වෙයි කියලා බයෙන් අපි ඉන්නේ නේ වාහනයක් LC එක ඕපන් කරාට පස්සේ. දැන් ෆෝවර්ඩ් රේට් එකට ආවට පස්සේ බයෙන් ඉන්න ඕනේද? ඕනේද නැද්ද? ඕනේ. ඇයි ඕනේ? අධි ප්‍රමාණය වුණා. ඔව් අධි ප්‍රමාණය වුණත් ඉතින්
පාඩුවක් නම් තමයි. නමුත් දැන් ඉතින් අර අවදානම කියන එක තියෙනවද? අවදානම අඩුයි. අවදානමක් තිබේ අප්‍රමාණ වීම අවදානම නේ. දැන් ඒ අවදානම මම නැති කරගත්ත මේ ෆෝවර්ඩ් රේට් එකට ඇවිල්ලා නේද? ඒතර ඒ විදිහට තමයි මේ ෆෝවර්ඩ් රේට් එකකින් අවදානම නැති කරගන්නේ. ෆෝවර්ඩ් රේට් එක නිසා වෙයි ලාභ පාඩු සිද්ධ වෙන්න පුළුවන්. අපේ හිතුව පරිදි රුපියල් ලාභ ප්‍රමාණය වුණ නැත්නම් ඒක පාඩුවක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. අපි එහෙමනම් අදට පන්තිය මෙතන නැති අවසන් කරමු. ෆෝවර්ඩ් රේට් එක අදපරි පොඩ්ඩක් ගෙදරදී තනියෙන් හදලා බලන්න. මොකද මේක උදාහරණයක් දීලා තියෙනවා තව නේද? මෙන්න මේ එක්සෑම් මේ ගානක් හදලා තියෙන මෙතන. මෙන්න මේ හදපේක පොඩ්ඩක් ආය බලන්න. එහෙමනම් අදට පන්තිය නවත්තමු. අර මම පොඩ් සතිය දවසක එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාමු කියලා නේද? අපි තා චුට්ටක් එක්සෑම් එක ලඟ වෙලාම දාමු නේද? මට කිව්වනම් ටිකක් හරි නේද? අප්‍රේල් මාසයේදී පන්ති නවත්තන්න කියලා කිව්වා. ඒක සිලබස් එක පොඩි ප්‍රමාණයක් තමයි ඉවර කරන්න තියෙන්නේ. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඉගෙන ගත්ත දේවල් වලින්? මට හිතෙනවා මේ සැරේ අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් මේ පාඩමෙන් එනවා කියලා. මොකද හැම අවුරුද්දකම වගේ ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලා මේ අන්තිමට තිබ්බ එක්සෑම් එක විතර මේ පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ නිසා බොහෝ විට මේ පාඩමෙන් ප්‍රශ්නයක් එන්න ඕනේ. නිසා මේ පාඩම වැදගත්. එතෙක් වෙලා කරපේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? එහෙමනම් අපි අදට පන්තිය නවත්තමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ දවසේ අපි කතා කරමු.